අයිබෝන් සිල් දෙනාටම මම අද දිනේ මේ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැෂිනිස්ට් ට්‍රේඩ් එකට අදාළව එක මොඩියුල් එකක් වෙන ලෙවල් 4 කෝස් එකේ එක මොඩියුල් එකක් වෙන යුනිට් එකක් වෙන මේ CNC මැෂින් සම්බන්ධයෙන් තියෙන CNC මෙහෙලුම් යන්ත්‍රයට අදාළ යුනිට් එක තමයි කතා කරන්නේ. ඒක යුනිට් නම්බර් එක යුනිට් 11. එතකොට ඒ ඔස්සේ මොකද්ද අපි අවසානයේ මේ පාඩමේ ආරමුණ වෙන්නේ? අවසානයේ තියෙන්න ඕනේ අපිට පුළුවන් වෙනවනේ CNC මිලින් මැෂින් එකට අදාළව ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේ පාඩමේ ආරමුණ අද දිනේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සම්බන්ධයෙන්. මේ පාඩමට අදාළව මේකේ කොටස් මොනවද කියලා අඳුරගමු. මේකේ කන්ටෙන්ට් එක ඇත්තටම ගත්තොත් මම මේකට මුලින්ම CNC මැෂින් සම්බන්ධයෙන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න මුලින්ම අපි හඳුන්වා දීමක් කතා කරනවා ගැන. ඊට පස්සේ CNC යන්ත්‍රවල විකාශනය නැත්නම් ඒකේ ඉතිහාසය පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඒ මැෂින්ස් වල මෙකැනිසම් එක කියන්නේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක සම්බන්ධයෙන් CNC machines වල කොහොමද කියන සම්බන්ධයෙන් කතා කරනවා මේ පාඩම තුල. ඊළඟට CNC යන්ත්‍ර භාවිතයේ තියෙන වැදගත්කම, අවශ්‍යතාවය සහ එහි තියෙන වාසි. ඒ වගේම තියෙන අවාසි නැත්තම් තියෙන පුංචි අවාසිත් නෙමෙයි ඇත්තටම ඒවා තියෙන සීමාවන් මොනවද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරින් කතා කරන්න ඕනේ මොකද G code සහ M code සම්බන්ධයෙන්. මොකද CNC තාක්ෂණය පිළිබඳ කතා කරනවා නම් G code සහ M code කියන්නේ අනිවාර්ය අංගයක් CNC ප්‍රෝග්‍රෑම් එකකට නැත්නම් CNC වැඩසටහනක් සැකසීමේ. ඒතකොට ඒ පිළිබඳව අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ පාඩමේ ප්‍රධානම කොටස් දෙක CNC ප්‍රෝග්‍රෑම් එකක් සැකසීම. ඒකෙදි පාවිච්චි කරන මේ G code සහ M code භාවිතය පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකව. ඊට අමතර අවසානයේ කිසිහො මම අර මුලින් ඉන්ට්‍රොඩක්ෂන් එකේ සඳහන් කරා වගේ අවසානයේ අපිට මේකේ අරමුණ තමයි මේ CNC මිලින් පාර්ට් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියේට් කරගන්න එක. ඒතකොට ඒකට තමයි අපි අවසානයේ ළඟා වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මෙන්න මේ කියන කාරණා ඔස්සේ අපි පාඩම ගලා යාමට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඇත්තටම අපි CNC මැෂින් සම්බන්ධයෙන් කතා කරන්න කලින් මුලින්ම කතා කරලා බලමු මැෂින් එකක් කියන්නේ මොකක්ද කියන එක අඳුරගන්න. right machine එකක් කියන්නේ මොකක්ද? ඇත්තටම මේ අපේ අවට තියෙන හැම එකක්ම යන්ත්‍ර නැත්නම් machine. ඒතර machine වලින් කරන්නේ මොකද්ද? Machine is a device which convert one form of energy to another form of energy and simultaneously reduce human efforts. ඒ කියන්නේ අපේ එදිනෙදා කාර්යයන් පහසු කර ගැනීම සඳහා පාවිච්චි කරන මෙවලමක් තමයි යන්ත්‍රයක් නැත්නම් machine එකක් කියන්නේ. මොකද machine එකෙන් වෙන්නේ යම්කිසි ආකාරයක තියෙන ශක්තියක් තවක් ශක්තියක් බවට පරිවර්තනය කරලා අපේ දිනදා කටයුතු පහසු කර ගැනීම සඳහා භාවිතා කිරීම තමයි යන්ත්‍රයක් කරා සිදු වෙන්නේ. උදාහරණයක් විදිහට ෆෑන් එකක්, නැත්නම් AC මැෂින් එකක්, නැත්නම් වොෂින් මැෂින් එකක්, වෝටර් පම්ප් එකක්. මේ සියල්ල හරහාම වෙන්නේ මොකද්ද? අපේ දිනදා කාර්යයන් පහසු කර ගැනීම සඳහා තමයි මේ යන්ත්‍ර ඇත්තරම නිර්මාණය කරලා තියෙන්නේ සහ ඒවා භාවිතා වෙන්නේ ඒ සඳහා. ඊළඟට අපි බලමු ටූල් එකක් කියන්නේ මොකද්ද කියලා. ටූල් එකක් කියන්නේ ඇත්තරම අපේ ජීවිතේ එදිනෙදා කාර්යයන් පහසු කර ගැනීම සඳහා පාවිච්චි කරන මෙවලම. ඒතර මේක හැබැයි පව එකතු කරපු නැති එකක්. ඒතකොට මැෂින් එකක් වෙනවා. මේක අපි අතින් ක්‍රියාත්මක කරන දෙයක් තමයි අපි ටූල් එක. ඒතර අපි හෑන්ඩ් ටූල් එකක් කියලා කතා කරන එක. ඒතකොට ඒක අද උදාහරණයක් විදිහට ගත්තොත් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක, හැමර් එක, නයිෆ් එක, එහෙම නැත්නම් ප්ලයර් එක මේ හැම එකෙම මොකද්ද කරන්නේ? අපේ එදිනෙදා කාර්යයන් පහසු කර ගැනීම. සමහරක් වෙලාවට මේක ඉංජිනේරු කර්මාන්තයටම සීමා වෙලා නැහැ. අපේ එදිනෙදා ගේ දොරේ කටයුතු කරනකොටත් අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ හෑන්ඩ් ටූල්ස් කියන ඒවා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒතර මේ හැම එකම තියෙන්නේ අපේ කාර්යයන් පහසු කරගෙන සඳහා සහ ඒවා ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාම සඳහා තමයි අපි ටූල්ස් කියන ඒවා පාවිච්චි කරන්නේ. එතකොට මැෂින් ටූල් එකක් කියන්නේ මොකක්ද? දැන් අපි මැෂින් එක දන්නවා, ටූල් එක දන්නවා. මැෂින් ටූල් එකක් කියන්නේ මොකක්ද? මැෂින් ටූල් එකක් කියන්නේ ඇත්තටම ඒක ඒ දෙකට වඩා වෙනස්. මොකද ඒකෙන් ප්‍රොඩියුස් කරන්න පුළුවන් පාර්ට්ස්, ෆිසිකල් පාර්ට් එකක් ප්‍රොඩියුස් කරන්න පුළුවන්. ඒක තමයි අපි මැෂින් ටූල් එකක් කියලා කියන්නේ. මැෂින් ටූල් which can produce its own parts, not all parts. සමහරක් මැෂින්ස් තියෙනවා ඒකට ආවේනික විච්ච කොටස් පමණයි නිෂ්පාදනය කරන්න පුළුවන්. සමහරක් ඒවා තියෙනවා විවිධාකාර කොටස් නිෂ්පාදනය කරන්න පුළුවන් යන්ත්‍ර තියෙනවා. උදාහරණයක් විදිහට ගියර් මිලින් මැෂින් එකක් ගත්තොත් ඒකේ ගියර්ස් විතරයි කරන්න පුළුවන්. ත්‍රෙඩ් කපන මැෂින් එකක් ගත්තොත් ඒක ත්‍රෙඩ්ස් විතරයි කරන්න පුළුවන්. නමුත් තවත් මැෂින් තියෙනවා විවිධාකාර හැඩ, විවිධාකාර නිමාවන් වලට, විවිධාකාර සයිස් වලට වැඩ කොටස් නිම කරගන්න පුළුවන්. ඒතර ඒවට අපි කියනවා මැෂින් ටූල්ස් කියලා. මොකද අපිට ෆිසිකලි මොකක් හරි පාර්ට් එකක් ප්‍රොඩියුස් කරගන්න පුළුවන් ඒක තුරු. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් ලේත් මැෂින් එක සහ මිලින් මැෂින් එක. මම හිතන්නේ මේක ඔයගොල්ලෝ ගැන දන්නවා. මොකද මේ ශාස්ත්‍රයට අදාළ ශිෂ්‍ය සියලු දෙනාම මේ ලේත් මැෂින් එක සහ මිලින් මැෂින් එක කියන එක පිළිබඳ හොඳට හදාarලා තියෙනවා. මම මේ කතා කරන්නේත් AI ફોකස් කරගෙන විශේෂයෙන්ම මොකද ඒ අයට මේකේ දැනුම තියෙන්න ඕන CNC පිළිබඳ කතා කරන්න.
එතකොට ලේත් මැෂින් එකකින් අපි සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ සාමාන්‍ය වර්ක්ෂොප් එකක් ගත්තා ඉංජිනේරු කර්මාන්තශාලාවක් ගත්තොත් අනිවාර්යයෙන්ම මිලි මැෂින් එකක් නැත්නම් ලේත් මැෂින් එකක් නැති වෙන්නේ නැහැ. මොකද ලේත් මැෂින් එක හැමතැනම වගේ තියෙන හැම කර්මාන්තශාලාවම. මේ දෙකෙන්ම කරන්නේ මොකද? අපි ෆිසිකල් පාර්ට්ස් ප්‍රොඩියුස් කරන එක තමයි කරන්නේ. අපි මොන හරි අපිට අවශ්‍ය කොටස් උපාංග අපි නිපදවීම තමයි කරන්නේ. ඒතර මේක ඇහිලා මැෂින් ටූල් එක. ඊළඟට මේ මැෂින් ටූල් එකක් පාවිච්චි කරලා අපි යාන්ත්‍රික ක්‍රියාවලියක් තමයි සිද්ධ කරන්නේ. මැෂින් ප්‍රොසෙස් එක. එතකොට මේ මැෂිනින් ප්‍රොසෙස් එක කියන්නේ මොකද්ද කියන එක තමයි අපිට ඊළඟට දැනගන්න තියෙන්නේ. It is a process by which a required shape and size is given to a raw material by the help of machine tool. ඒ කියන්නේ machine tool එකක් ආධාරයෙන් මොකක් raw material නිකන් තියෙන යකඩ කුට්ටියකට machine tool එකක් ආධාරයෙන් මොකක් හැඩයක් හරි නැත්නම් ප්‍රමාණය size එකක් දෙන්න මොකක් හරි ඒකේ හැඩය වෙනස් කරන්න පාවිච්චි කරනකොට අන්නේ apply කරන process එකට තමයි අපි කියන්නේ machining process එක කියලා නැත්නම් යාන්ත්‍රික ක්‍රියාවලිය කියලා. එතකොට මෙන්න මේ යාන්ත්‍රික ක්‍රියාවලිය ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි conventional machining process එක, අනිත් එක තමයි non conventional machining process එක. ඒ කියන්නේ සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ක්‍රම දෙකකට තමයි අපි මෙන්න මේ machine process එක අද වෙනකොට බෙදලා තියෙන්නේ. ඒතර මේකේ අතීතයේ ගත්තන් පස්සේ ඊට වඩා පුංචි වෙනසක් තියෙනවා වර්තමානයේ මම ඒක කතා කරන්න. ඒ දෙක තමයි අද වෙනස් වෙලා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන මේ conventional කියන එක තව ටිකක් එහාට ගිහිල්ලා තියෙනවා. non conventional කියන එක ටිකක් මෙහාට හැලා තියෙනවා. මම මේක පැහැදිලි කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. දැන් conventional machine process එකක් කියන්නේ ඇත්තටම ඉස්සර අපි කතා කරේ දැන් CNC නොවන සියලු යන්ත්‍ර conventional machines විදියට. සාම්ප්‍රදායික machine. CNC ටෙක්නොලොජි ආපුම කාලේ අපි කතා කරේ CNC කියන්නේ අලුත්ම ටෙක්නොලොජි එක විදියට. ඒක non conventional වුණා. conventional machines උනේ ඇත්තටම අර මැනුවල් අපි වැඩ කරන මැෂින්ස් තමයි අපි සාම්ප්‍රදායික මැෂින් විදිහට පාවිච්චි කරන්නේ. නමුත් අද වෙනකොට මේ නිෂ්පාදන යන්ත්‍ර නිෂ්පාදනයේ තියෙන දියුණුවත් එක්ක අද වෙනස් වෙලා තිනවා මේ කන්වෙන්ෂනල් non conventional සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන කියන කොටස් දෙක. අපි බලමු non conventional කියන්නේ මොකද්ද? It is a type of machining process in which that cutting tool directly touch the workpiece at the time of machining. machine කරන වෙලාවට direct tool එක touch වෙනවා workpiece එක touch වෙලා තමයි material line වෙන්නේ. ඒ process එකට අපි කියනවා conventional machine process එකක් කියලා. මොකද අද වෙනකොට ගොඩාක් දේවල් non contact method වල ඇහිලා තියෙනවා. ඒ කියන්නේ contact වෙන්නේ නැතුව අපි measure කරන ගොඩක් ඒවා. මිනුම් ගන්න. ඒ වගේ material line කරන්නත් පුළුවන්. ඒතර අන්නේ தත්ත්වයට අද මේ නිෂ්පාදන කර්මාන්තයට අදාළ නිෂ්පාදන යන්ත්‍ර දියුණු වුණාට පස්සේ අද වෙලා තියෙනවා මේ අර CNC කියන එකත් tool එක touch වෙලා නම් material line එන්නේ අපි ඒක conventional බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සාම්ප්‍රදායික machine එකක් බවට ඒකත් පත් වෙලා තියෙනවා. ඒතර මේ process එකේදී කියන්නේ conventional machine process එකේදී in this process cutting tool material is always harder than the workpiece material. මේකෙදී tool එක touch වෙලා material line වෙන වෙලාවක් නම් හැම වෙලාවෙම මොකද්ද වෙන්න ඕනේ? tool එකේ material එක හැම වෙලාවෙම workpiece එකේ material එකට වඩා hard වෙන්න ඕනේ. එහෙම එකක් තමයි conventional machine process එකේදී process වෙන්නේ. ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් milling machine එක turning machine එක, grinding machine එක, CNC උනත්, manual උනත් මේ හැම එකම tool එකක් ඇහිලා direct workpiece එකට touch කරලා තමයි material line වෙන්නේ. ඒතර මේ process එක තමයි අපි conventional machining process එක කියලා කියන්නේ. ඒතර අපි බලමු non conventional machine process එක කියන්නේ මොකද්ද? It is a type of machining process in which there is a gap between cutting tool and the workpiece in the time of machining. machine tool එක ආධාරයෙන් machine කරන වෙලාවට හැම වෙලාවම workpiece එකයි tool එකයි අතරේ gap එකක් තියෙනවා. gap එකක් තියාගෙන තමයි material line කරන්නේ. උදාහරණයක් විදිහට EDM machine එක. EDM machine එකේ තියෙන electrode එකක්. electrode එක භාගයක් දුර මේ හරියට එනකොට workpiece එක මේක නම් මේ tool එක නම් මේ හරියට එන කිට්ටුවට එනකොට microns ගන්නත් ඉදියට ඒ tool එකේ හැඩයට අර material එක අයින් වෙනවා, pitch වෙනවා. ලේස් එකකින් කපන්නත් අපිට පුළුවන්. ලේස් එකේ ඇත්තටම tool එකක් නැහැ. direct ගහලා touch වෙන ඒ ලේස් කිරණ තමයි touch වෙලා තමයි material line. ඊළඟ abrasive jet machine. මේක water එක mix කරලා abrasive තමයි එවන්නේ tool එකේ material line කරන්න. ඊළඟ ඉලෙක්ට්‍රෝ කෙමිකල් එකක් පාවිච්චි කරලා කරන එකත් ඒ වගේ තමයි. මෙන්න මේ වද වෙනකොට ඊටම දියුණු තත්ත්වයටපත් වෙලා තියෙනවා. දියුණු තත්ත්වයටපත් වෙච්ච මැෂින් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ process එකේදී හැම වෙලාවෙම in this process cutting tool material may be harder or softer than workpiece material. මේ process එකේදී සමහරක් වෙලාවට cutting tool එක workpiece එකේ material එකට වඩා hard වෙන්නත් පුළුවන්, soft වෙන්නත් පුළුවන්. හැබැයි non conventional method එකේදී හැම වෙලාවෙම මොකද tool එක touch වෙලා තමයි material line කරන්නේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම hard material එකක් වෙන්න ඕනේ tool එක workpiece material එකට වඩා. මම හිතන්නේ මේක ගැන පැහැදිලි වීම ප්‍රමාණවත් වෙයි. මොකද අපි මේ conventional non conventional සහ machine process එක කියන්නේ මොකද්ද කියන එක ගැන මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් idea එකක් ඇති කියලා මම විශ්වාස කරනවා. මේකෙදි මම මුලින් හඳුන්වා දීපු නිෂ්පාදන යන්ත්‍ර නැත්තම් machine tool එකේදී මම හඳුන්වා දීමක් කරා මේ lathe machine එක ගැන. lathe machine එකක් කියන්නේ මොකද්ද?
it is a machine tool which generally used to produce or manufacture මොනවාද cylindrical shapes or round parts. ඒවා තමයි හදන්න තමයි අපි හැම වෙලාවෙම ලේත් එකේ වැඩක් කරනකොට ජොබ් එකක් ඇල්ලුවා නැත්නම් වර්ක් පීස් එකක් ඇල්ලුවා මොකද ඒකට වැඩ කොටසක් ඇල්ලුවාන් පස්සේ වැඩ කොටස අපි හැම වෙලාවෙම ෆයිනල් ප්‍රොඩක්ට් එක වෙන්නේ රවුන්ඩ් පාර්ට් එක. අවසානයේ නිෂ්පාදනය වෙන්නේ සිලින්ඩරක ආකාර හැඩති වර්ක් පීස් එකක් හදන්න තමයි අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ ලේත් මැෂින්. ඒකේ අවසාන ඵලයේ රවුන්ඩ් පාර්ට් එකක් තමයි. අපිට ස්ක්වයර් එකවත් අල්ලන්න හතරස් ඒවත් වෙන වෙන ෂේප්ස් වල ඒවත් සෙක්සගන් හරි මොනවා හරි හයපට්ටම් හරි ඊට වඩා වෙනස් හැඩවල ඒවත් අල්ලන්න පුළුවන්. නමුත් මැෂින් කරාට පස්සේ ඒකේ ෆයිනල් එකේ එක ෆේස් එකක් විතරක් කරත. එහෙම නැත්නම් ෂාෆ්ට් එකක් විදියට රොඩ් එකක් විදියට ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම සිලින්ඩ්‍රිකල් ෂේප් එකක් වෙනවා. ඒතර මේකෙදි ලේත් මැෂින් එකක තියෙන විශේෂත්වය මොකද්ද? ඇත්තටම ලේත් මැෂින් එකේ තියෙන විශේෂත්වය තමයි අනිත් මැෂින් එක සංසන්දනය කරද්දී මේකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි මේකේ හැම වෙලාවෙම ජොබ් එක තමයි රොටේට් වෙන්නේ. වර්ක් පීස් එක තමයි රොටේට් වෙන්නේ. ටූල් එක තියෙන්නේ ෆික්ස්. ටූල් එක ෆික්ස් තියාගෙන ෆීඩ් කරනවා කවනවා මොකටද වර්ක් පීස් එක දිහාට. එතකොට මේක කරගෙන හින්දා ඒකේ මැටීරියල් ලයින් වෙනවා. නමුත් අනිත් මැෂින් ප්‍රොසෙස් ගත්තොත් ඒව හැම එකම තියෙන්නේ ටූල් එක තමයි රොටේට් වෙන්නේ. ජොබ් එක ෆික්ස් තියෙන්නේ. ඒක ජොබ් එක තමයි ෆීඩ් කරන්නේ ටූල් එක දිහාට. එතකොට තමයි මැටීරියල් ලයින් වෙන්නේ. එතකොට මේ ප්‍රොසෙස් දෙකේ දැන් අපි මිලින් මැෂින් එක ගත්තොත් මේ තියෙන්නේ ලේත් මැෂින් එකක්. ලේත් මැෂින් එකේ මේ තියෙන්නේ මැනුවල් ලේත් මැෂින් එකක්. මෙතන තියෙන්නේ CNC ලේත් යන්ත්‍රය CNC තාක්ෂණය එකතු කරපු එක. එතකොට අද වෙනකොට නිෂ්පාදන ක්‍රියාවලියේ බොහෝ ක්‍රියාකාරකම් සඳහා පාවිච්චි කරන්නේ CNC ටෙක්නොලොජි. අපි දන්න මේ අපේ ආවට තියෙන බොහෝ ඒවා හදන්නේ එක්ක CNC මැෂින් එකකින් එක නැත්නම් මෝල්ඩ් එකකින්. මෝල්ඩ් එක අපි දුමේ පෑන් එක ක්ලිප් එකක් ගත්තා අපි මේ බටන් එකක් ගත්තත් මේ තියෙන දැන් ඉන්න මේ මොනවා ගත්තත් හැම එකම අවසානයේ හදන්නේ එක්ක මෝල්ඩ් එකකින්. මෝල්ඩ් එක හදන්නේ මොකද්ද? CNC මැෂින් එකකින්. එතකොට ඒව බොහොම ප්‍රිසිෂන් ඒවා. ඒ කියන්නේ නිර්වැද්‍යතාවයෙන් ඉහළ ඒවා. එතකොට අනිවාර්යයෙන්ම අපිට CNC ඒව නිෂ්පාදනයේදී අපිට CNC මැෂින් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියටත් කතා කරමු. ඊළඟට අපි මිලින් මැෂින් එකට යමු. ඉන්ඩස්ට්‍රි ගොඩාක් පාවිච්චි කරන තවත් මැෂින් එකක් තමයි මේ මිලින් මැෂින් එක. මිලින් මැෂින් එක ගත්තොත් ඇත්තටම ඒකේ ටූල් එක තමයි රොටේට් වෙන්නේ. ජොබ් එක තියෙන්නේ ෆික්ස්. ජොබ් එක ෆීඩ් කරනවා ටූල් එක දිහාට. නමුත් ලේත් එකේ වෙලා තියෙන්නේ ටූල් එක තමයි ජොබ් එක තමයි රොටේට් වෙන්නේ. ටූල් එක ෆීඩ් කරනවා ජොබ් එක දිහාට. ඒතර මේ දෙකේ වෙනස මේකයි. ඒතර මේකේ හැබැයි ෆ්ලැට් ඉරෙගියුලර් ඕනම හැඩ ඇති විවිධ හැඩාකාර වැඩ කොටස් ටික කරගන්න පුළුවන් මිලින් මැෂින් එක ආධාරයි. මිලින් මැෂින් එක කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි වෙන බොහෝ කාර්යයන් පාවිච්චි කරන වටිනා කියන යන්ත්‍රයක්. මොකද ඒකේ තව අනූපාංග ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට රොටරි ටේබල් එක. ඊළඟට ස්ලොටින් ඇටැච්මන්ට් එක. වර්ටිකල් හෙඩ් එක. ඒකේ තවත් වැදගත් උපාංගයක් තමයි ඩිවයිඩින් හෙඩ් එක. ඩිවයිඩින් හෙඩ් එක කියන්නේ අපිට බෙදන්න බැරි වැඩ කොටස්. අපි හිතමු අපිට උදාහරණයක් ගිය වීල් එක සරලම උදාහරණය. ගිය වීල් එකක දැති තියෙන්න ඕනේ සමානව පිහිටලා තියෙනවා. සමාන දුරවල් වලින් පිහිටලා තියෙන්න ඕනේ. ඒ පිහිටීමට අනුව නිෂ්පාදනය කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම මිලින් මැෂින් එකට අදාළව ඩිවයිඩින් හෙඩ් එක කපනවා නම් ඒ කියන්නේ කටින් ප්‍රොසෙස් එකක් ඇප්ලයි කරලා කරනවා නම් නැත්නම් වෙන ෆෝජ් කරලා නැත්නම් මෝල්ඩ් එකක් ආදාරෙන් ඉපදවන හැරෙන්න මැෂින් එකක් ආදාරෙන් මැෂිනින් කරලා මේ වීල් එකක් කපනවා නම් අපිට අනිවාර්යෙන් ඩිවයිඩින් හෙඩ් එකක් යූස් කරන්න වෙනවා. මිලින් මැෂින් එක ගත්තොත් ඒකේ සබ් ඇටැච්මන්ට් ගොඩාක් තියෙනවා. බොහොමත් ප්‍රයෝජනත් මේ නිෂ්පාදන කාර්ය සඳහා නිෂ්පාදන ශාස්ත්‍රයේ. මේ මිලින් මැෂින් එක මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක අපි සාමාන්‍ය මැනුවල් ක්‍රියාත්මක කරන මෙතන මේ හැන්ඩල් එකක් තියෙනවා. මේකේ තියෙනවා තව වර්ටිකල් හෙඩ් එකක් ඊළඟට බෙඩ් එක තියෙනවා. මේ පැත්තට කරකවනකොට X එක යනවා නැත්නම් හොරිසොන්ටල් යනවා. මේ පැත්තෙන් එහා පැත්තේ තියෙන හැන්ඩල් එක කරකවනකොට වර්ටිකල් උඩට පල්ලෙහාට යනවා. ඊළඟට ක්‍රොස් එක මේ අතට යනවා Y එක. ඒ වගේ මේ පිටිපස්සේ තියෙන ඇටැච්මන්ට් එකක් මේ පැත්තට කරකවලා ඉස්සරහට අරගෙන මේ පැත්තේ තියෙන ස්ලොටින් එක මොකක් හරි සිදුරක් සක්සනවා නම් ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. එතකොට මේක ඇහිලා මැනුවල් මිලින් මැෂින් එකක්. මේක ඇහිලා CNC තාක්ෂණය එකතු කරපු මිලින් මැෂින් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි ඊළඟට බලමු දැන් මම හිතන්නේ මේ මැෂින් දෙක ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. තීන අයට තමයි අත්තර මේක වැදගත් වෙන්නේ. මිලින් මේවා ඇහිලා බේසික් සාමාන්‍යයෙන් මේ CNC තාක්ෂණය පිළිබඳව කතා කරන්න කලින් ඉගෙන ගන්න ඕන කොටස් මම මේ සරල හැඳින්වීමක් පොඩි හැඳින්වීමක් ලබා ගත්තේ අර පාඩමට පිවිසීමක් හැටියට. දැන් බලමු මොකද්ද CNC ටෙක්නොලොජි එක කියන්නේ කියලා. CNC කියන අකුරු තුනේ තේරුම තමයි computer numerical control. ඒ කියන්නේ සංඛ්‍යාත්මකව දෙන දත්ත අනුව පාලනය වන යන්ත්‍රයක්. එතකොට මේකේ ඔයගොල්ලෝගේ වම් පැත්තෙන් පේනවා ඇති මෙතන තියෙනවා මිලින් මැෂින් එකක ක්‍රියාකාරකමක් සිද්ධ වෙන අවස්ථාව. ඒ කියන්නේ මේ මෝල්ඩ් එකක කැවිටිස් වගේක් හදනවා. එතකොට මෙතන තියෙන්නේ CNC lathe machine එකක ක්‍රියාකාරී අවස්ථාව. එතකොට CNC machine එකක් කියන්නේ ඇත්තටම a machine which is controlled by certain letters, numbers, codes and symbols in the form of program by help of a computer is known as the
CNC machine. CNC machine එකකින් වෙන්නේ විශේෂයෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අදාළව මේකේ letters පාවිච්චි කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඒක මැෂින් එකට ෆීඩ් කරලා ඒක අනුව ඒකේ මේ මැෂින් ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළ මේකේ තියෙන ඇක්සස් නැත්තම් අක්ෂර මූව් වෙන එක තමයි වෙන්නේ මෙන්න මේ CNC මැෂින් එක වෙන්නේ ඒකයි. ඒතර ඒ ප්‍රෝග්‍රෑම් එක හදන්න අපි පාවිච්චි කරනවා letters පාවිච්චි කරනවා, අකුරු පාවිච්චි කරනවා, numbers පාවිච්චි කරනවා, codes පාවිච්චි කරනවා. මේකට අදාළ codes වර්ග තියෙනවා ඒවා පාවිච්චි කරනවා. ඊට අදාළ symbols තියෙනවා ඒවා පාවිච්චි. මේ සියල්ල එකතුවක හදන ප්‍රෝග්‍රෑම් එකක් මේ මැෂින් එකේ තියෙනවා control MCU එක කියලා machine control unit එකට අපි feed කරනවා. feed කරාට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළ මේකේ access move වෙන එක තමයි වෙන්නේ. ඒ move වෙන access වලට අනුව තමයි අපි ඒ access move වෙන්න හදන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක තුලින්. ඒතර ප්‍රෝග්‍රෑම් එක අපි හදන්න ඕනේ මොකකින් ආධාර කරගෙනද අපිට අවසානයේ ක්‍රියේට් කරන්න තියෙන පාර්ට් එකට අනුව තමයි අපි අර ප්‍රෝග්‍රෑම් එක ස්ටෙප් බයි ස්ටෙප් හදා ගන්න ඕනේ. ඒතර ඒ පාර්ට් එක හදාගන්න පාර්ට් එකට එන්නේ කොහොමද අපිට දෙන මොකක් හරි එක්ක මෙකැනිකල් ඩ්‍රොයින් එකෙන් අපි හරියට කියවලා තේරුම් අරගෙන තමයි අපි ප්‍රෝග්‍රෑම් එක සකසන්න ඕනේ. ඒතර මෙන්න මේ කොටස් ටික දැන් අපි ලබාගත් ආරම්භයක් මොකද්ද CNC machine එකක් කියන්නේ කියලා. ඇත්තටම CNC machine අද ලෝකේ නිෂ්පාදනය සඳහා බොහෝ සෙයින් පාවිච්චි වෙන බොහෝ සෙයින් නෙමෙයි ඇත්තටම 100%ම පාවිච්චි වෙන CNC මීට වඩා ඉහළ එහාගේ තාක්ෂණයක් තියෙන EDM, YADM අර මං කිව්වාගේ ලේසර් කට් ඒවත් පාවිච්චි වෙන ඊට වඩා accuracy. මොකද මේ වගේ machine එකක් පාවිච්චි කරන්නේ සාමාන්‍ය යන්ත්‍ර වලින් කරන්න බැරි complex shapes තියෙන ඒවා. ඒ කියන්නේ ගොඩාක් සංකීර්ණ හැඩ තියෙන ඒවා, මතු තලවල විශාල ඉහළ නිමාවක් අවශ්‍ය අවස්ථාවල ඊළඟට ගන්න සයිසස් වල ඒ කියන්නේ මිනුම් වල නිවැරදිතාවය ඉහළ වෙන්න ඕන අවස්ථාවල තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ CNC තාක්ෂණයට අදාළව තියෙන යන්ත්‍ර. ඉතින් අපි මේ අද කතා කරන්නේ CNC මෙහෙලුම් යන්ත්‍රය පිළිබඳව. CNC යන්ත්‍රය ගත්තොත් විකාශනය ගත්තොත් මේකේ හිස්ටරි එක ගත්තොත් ඇත්තම ජෝන් ටි පර්සන් කියන මහත්මයා තමයි මේ ටෙක්නොලොජිය ඒක පිළිබඳව අධ්‍යයනය කළා ඒක හොයාගෙන තියෙන. ඒකින්ද අපි යාට කියන්නේ CNC තාක්ෂණයේ පියාවිද father of CNC is ජෝන් ටි පර්සන්. ඒතර මේක එයාලා ස්ටාර්ට් කරලා තියෙන්නේ මුලින්ම මේ US Air Force එක තමයි මුලින්ම මේක පරීක්ෂණ කරලා තියෙන්නේ 1949 52 පළවෙනි ප්‍රොටෝටයිප් මැෂින් එක ඩෙමොන්ස්ට්‍රේට් කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරලා බලලා තියෙනවා. 80 තමයි පළවෙනි CNC ටෙක්නොලොජි එක සහිත මැෂින් එක. මේවා NC ඔක්කොම numerical control විතරයි. කම්පියුටර් එක ඇඩ් උනේ CNC බවට පත් උනේ 1980. 80 තමයි මේකේ විකාශනයේ නියම ඒ කියන්නේ මෑත අතීතයේ තමයි මේක පටන් ගන්න තියෙන ලොකු කාලයක් නෑ තාම. ඒ කාලේ තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. දැන් වෙනකොට ඒක DNC බවට පත් වෙලා තියෙනවා. එක සෙන්ට්‍රලයිස් කම්පියුටර් එක ආධාරයෙන් අපි DNC කියන්නේ මොකක්ද කියලා ඊළඟ ඉදිරි පාඩම් වලදී කතා කරමු. DNC කියන්නේ ඩිරෙක්ට් කන්ට්‍රෝල් කරන මැෂින් කීපයක්. ඒක තමයි ඩිරෙක්ට් නියුමරිකල් කන්ට්‍රෝල් කියන්නේ. එතකොට ඒක ඇඩ් වුණා. ඊට පස්සේ අද වෙනකොට 1990 වෙනවා. දැන් මේක ටික ටික විකාශනය වෙලා අද වෙනකොට ලෝකේ හැමතැනම මේ CNC ටෙක්නොලොජි කියන එක පාවිච්චි කරන තමන්ගේ නිෂ්පාදන කටයුතු සඳහා. 1980න් පස්සේ අද වෙනකොට ලෝකේ බොහෝ කියන්නේ නිෂ්පාදන වලින් 90%ම කරන්නේ මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. අපි conventional numerical CNC numerical NC කියන්නේ මොකක්ද කියන එක බලමු. NC කියන්නේ ඇත්තටම hardware system එකක්. මේක software base එකක් නෙමෙයි hardware මුලින්ම හැදුවේ NC controllers. ඒක සම්පූර්ණ hardware system එකක් පරිපත පූර්වක සකස් කරන ලද අර wire පද්ධතියක තමයි මේකේ data එහාට මෙහාට ගෙනිච්චේ. ඒතර මේකේ තියෙන පාඩුව තමයි කරන් යන අතරේ මේකේ එක features change කරන්න බෑ. feed rate, speed ඒ වගේව change කරන්න බෑ. නමුත් මේකෙන් ප්‍රෝග්‍රෑම් එක කරන් යන්න පුළුවන්. මේකේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරන්නත් බෑ. ඒ ප්‍රෝග්‍රෑම් එක සේව් කරලා තියලා ආපහු අරගෙන කරන්න ඒ වගේ දේවල් කරන්නත් බෑ. ඒකින්ද තමයි මේ NC එක computer numerical control බවට කන්වර්ට් වුනේ. CNC කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් එකක්. ඒක සම්පූර්ණ software based system එකක්. මුදුකාංග මගින් ගනුදෙනු කරන එකක්. එතකොට මේකේ හැම වෙලාවෙම අපිට මේකේ අර මීට වඩා මෙමරි එකක් තියෙනවා. මේකේ ගබඩා කරලා තියන්න පුළුවන් අපි හදන ප්‍රෝග්‍රෑම් එක. අපිට ඕන වෙලාවට මේක රන් වෙන වෙලාවට feed speed එක change කරන්න පුළුවන්. ඒ වගේ පහසුකම් ගොඩාක් තියෙනවා මේ CNC controller එකේ. එතකොට මේකේ computer based controlling performed by the software program the computer using මේකට controller එකට computer එක add කරලා තියෙන එකට අපි කියනවා mini computer එක කියලා තමයි අපි කියන්නේ. ඊළඟට direct numerical control. direct numerical control කියන්නේ CNC system එකම තමයි පාවිච්චි කරන්නේ. It is also a computer numerical control system, but it is differs from a CNC system that is employ separately located central computer and directly control several machines simultaneously. ඒ කියන්නේ එකවර මැෂින් කිහිපයක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සෙන්ට්‍රලයිස් කරපු කම්පියුටර් එක ආධාරයෙන්. මේ පරිගණකයක් ආධාරයෙන්
මැෂින් කීපයක් ෆ්ලෝ එකේ තියෙන මැෂින් කීපයක් කන්ට්‍රෝල් කරන සිස්ටම් එකකට තමයි අපි මේ ඩිරෙක්ට් නියුමරිකල් කන්ට්‍රෝල් කියලා කියන්නේ. ඒක අද වෙනකොට පාවිච්චි වෙනවා. ඒ කියන්නේ එක හා සමාන නිෂ්පාදන යන ආයතනවල ගොඩක් වෙලාට මේ සිස්ටම් එක පාවිච්චි වෙනවා. CNC මැෂින් එකක් පාවිච්චි කිරීමේ තියෙන වාසි මොනවද? ඇත්තටම අපිට ප්‍රෝග්‍රෑම් කරගන්න ලේසි. easy to program. easy to storage of existing program. කියන්නේ අපිට ඉවර කරපු ප්‍රෝග්‍රෑම් එක සේව් කරලා තියලා පස්සේ අපිට ආයෙ ඕන අපි මෙන්න මේ જાතියේ පාර්ට් එකක් හදන CNC මැෂින් එකේ මේක හදා දින්න අතර අපිට වෙන ඩිසයින් එකක් එනවා. ඒතර අපි කරන්නේ මේකේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරලා තියලා අර පාර්ට් එක ක්‍රියේට් කරනවා. ඒක හදනවා. ඒක හදලා ඉවරලා අපිට ආයෙ මේක හදන්න ඕන නම් අර ප්‍රෝග්‍රෑම් එක අරගෙන මේ හදපු විදියට මේ නිමාවටම මේ සයිස් වලටම අපෝ පාර්ට් එකක් හදා ගන්න පුළුවන්. ඒතකොට ඒක තමයි මේකේ තියෙන වාසි. ඊළඟට easy to change program එකට change කරන්නත් හරි ලේසි. ඊළඟට මිනිස්සුන්ට ඇත්තට manual machine එකකින් කරනකොට වරදින්න තියෙන අවස්ථා වැඩි. මේ වගේ කෑලි 1000ක් හැදුවොත් සමහර කාලට size වල පුංචි වෙනස්කම් තියෙන පුළුවන්. නමුත් මේ ප්‍රෝග්‍රෑම් එකක් ආධාරයෙන් කරනකොට මේන් 1000ක් හැදුවත් මේ සියල්ලම එකම ප්‍රමාණය. ඒක තමයි ඒකින්ද මිනිස්සු අතින් වෙන වැරදි සියල්ලම මේ ප්‍රෝග්‍රෑම් එක හරහා නිවැරදි කරගන්න පුළුවන්. ඒ වගේම NC machine සහ save to operate. ඇත්තටම CNC machine එකක් control එකක් තියෙන machine එකක් ඔපරේට් කරන එක සේෆ් සාමාන්‍ය මැනුවල් මැෂින් එකකට වඩා. ඔයගොල්ලෝ අර අපි ඉස්සර ස්ලයිඩ්ස් වලදී දැක්ක ෆොටෝ එකක්. ඒකේ දැක්ක සම්පූර්ණ ටෝටලි එක කවර් වෙලා තියෙනවා. නමුත් මැනුවල් මැෂින් එක ඕපන් වෙලා තියෙනවා. ඒකින්ද CNC මැෂින් එකක් ඔපරේට් කරන එක සහ ඒකේ වැඩ කරන එක ගොඩාක්ම පහසුයි. ඊළඟට complex geometries produced as cheaply as simple one. ගොඩාක් complex shapes. අපි දැන් මේක ගත්තොත් මේ වගේ complex shapes ගොඩාක් ඒවා ඉතා පහසුවෙන් CNC මැෂින් එකක් ආධාරයෙන් ඉතා නිවැරදිව නිම කරගන්න පුළුවන් බොහොම අඩු මුදලකට. usually generate closer tolerance than manual machine. අපි તો මේකේ tolerance එක දෙනවා මිලිමීටරෙන් 1000න් එකකට. නමුත් අපිට manual machine එකේ ඒක කරන්න බෑ. ඒතර කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ වගේ program එකක් use කරන්න වෙනවා. ඒකෙන් තමයි මම කිව්වේ මේවා පාවිච්චියේ තියෙන වාසි බොහෝමයක් තියෙනවා. ඉතින් අපි අවාසි ඇත්තරම නැහැ CNC machine එක පාවිච්චියේ අවාසි වලට වඩා තියෙන ගොඩක් සීමාවල් limitations තියෙන්නේ. මොකද disadvantages ප්‍රධාන වශයෙන් ගත්තොත් මේක ගොඩක් ගාණ වැඩි. අනිත් මැෂින් සාමාන්‍ය මැනුවල් මිලින් මැෂින් එකකට වඩා 5 ගුණ 6 ගුණයක් විතර වැඩි වෙනවා. ඒ මට්ටමේ CNC වලට කන්වර්ට් කරපු මැෂින් එක ගන්නකොට. ඊළඟට more complicated maintenance a special maintain crew is desirable. අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද CNC මැෂින් එක මේන්ටේන් කරන්න හරි අමාරුයි. ඒ වගේම ට්‍රබල් ෂූටින් මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒක හදා ගන්නත් ටිකක් අමාරුයි. ඒකට සාමාන්‍ය මැෂින් එකක් හදන කෙනෙකුට ඒක හදන්න බෑ. ඒතකොට ඒකට ස්පෙෂලායිස් ට්‍රේනින් වෙච්ච ඒ ගැන හැකියාවක් තියෙන අය බොහොම අඩුයි. ඒතකොට අන්න ඒ වගේ මේ ගෲප් එකක් ඉන්නවනේ මේ වගේ කෙනෙක් ඉන්නවනේ මේ වගේ මැෂින් එකක් රිපෙයාර් කරන්න. ඊළඟට highly skilled and properly trained programmer is needed. ඒ කියන්නේ හොඳට ට්‍රේන් වෙච්ච ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නැත්තම් CNC මැෂින් එකක වැඩ කරන්න බෑ. මැනුවල් මැෂින් එකක වැඩ කරපළියට CNC මැෂින් එකක වැඩ කරන්න බෑ. මොකද ඒකට හොඳ ප්‍රොපර් ට්‍රේනින් එකක් තියලා තියෙන්න ඕනේ. මේ CNC මැෂින් වල එක්කෝ ඒ ස්කිල් එක හොඳටම තියෙන කෙනෙක් යටතේ පුහුණු වෙලා එහෙම හොඳ ට්‍රේනින් එකක් අරන් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මෙයාලට CNC machine එකක වැඩ කරනවා කියන එක පහසු නෑ. ඒකින්ද ඒව තමයි තියෙන අවාසි න redundancy labor may be there. මොකද සමහරක් වෙලාවට එක machine එකක flow එක ගත්තොත් එක machine දෙකක් සමහරකට එක්කෙනෙක් program කරලා operate කරන්න වෙන්න පුළුවන්. ඒතකොට අර සේවකයන්ගේ අවශ්‍යතාවය අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවාසි තමයි ඇත්තටම තියෙන්නේ CNC machine එකක් පාවිච්චි කරනවා. ඇත්තටම මේ වෙහිලා සීමාවන් යම්කිසි ඇත්තටම අවාසි නෙමෙයි. වාසි තමයි සියල්ලම තියෙන්නේ. දැන් අපි අද කතා කරන්නේ මේ CNC machines ගැන. මේකදී අපි අද කතා කරන්නේ මම මුලින් කිව්වා වගේ CNC milling machine ගැන. මේ milling machine එකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක සාමාන්‍යයෙන් කියන්නේ CNC machining center කියලා අපි කතා කරන්නේ CNC milling එකට. මොකද මේකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා tools කීපයක්. මේ tool මේ වගේ load කරන්න පුළුවන්. මේ වගේ 20 25 30 tool 100ක් එක සැරේ වුණා load කරන්නත් පුළුවන්. ඊළඟට ඒ අපි දෙන tool number එක මෙන්න මේ screen එකට ඇහිලා ඒ වෙලාවට කැපෙනවා. එතකොට ඒකෙන් අපි මිලිමීටර් 10න් කපන්න ඕන 10න් කපන ඒ ප්‍රෝග්‍රෑම් එකේම දෙනවා ආයි 7න් කපන්න 8න් කපන්න ඕන ආයි එකෙන් කැපෙනවා. එතකොට ඒ වගේ tool own ප්‍රමාණය change කර අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මේක දැක්කහම පේනවා හරි අර මම මුලින් කිව්වා වගේ safe funny machine වලට. මේක totally cover වෙලා තියෙනවා. මොකක් හරි මේක ඇතුලේ damage එකක් වුණොත් ඒක එළියට එන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන මේ තියෙන controller එක. මේකේ තමයි ඇත්තටම machine එකේ brain එක විදිහට හඳුන්වන්නේ. ඊළාට මේකේ මේ chip conveyor එකක් තියෙනවා. මේක දිගේ chip ටික එළියට යනවා. මේ පල්ලෙහා තියෙන coolant tank එකක්. coolant tank එක අපිට එළියට ගන්න පුළුවන්. මේ caster wheel තියෙන එක ඇදලා අරගෙන ඒවා change කරන්න. ඒ වගේ පහසුකම් තියෙනවා. ඊළාට මේ tool changer මේක. tool මේ අතර change වෙන ඒවාක් තියෙනවා. මේ අතර umbrella type එකට change වෙන ඒවාක් තියෙනවා. ඒක machine එකේ production එකේ machine නිෂ්පාදකයා
තමයි ඒක එක එක හැඩවලට සහ ඒ අවශ්‍යතාවය අනුව නිෂ්පාදනය කරන්නේ. ඒතර මම හිතන්නේ CNC මැෂින් එක ගැන ඔයගොල්ලන්ට දල අදහසක් තියෙනවා ඇති. මේ මැෂින් එක ක්‍රියාත්මක කරන්නේ ඇත්තටම අතින් ක්‍රියාත්මක කිරීමක් වෙන්නේ නැහැ. මෙතන තියෙනවා මේකේ හෑන්ඩ් වීල් එකක්. මේ හෑන්ඩ් වීල් එක කරකවලා ඕනනම් ඇක්සස් එහාට මෙහාට කරන්න පුළුවන්. නමුත් අපි ඒක මේ මැටීරියල් අයින් කරන්න කපන්න පාවිච්චි කරන්නේ නැහැ. කපන්නේ අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් එක through තමයි. ඊළඟට කන්ට්‍රෝලර් එක. ඇත්තටම මම කිව්වා ඉස්සල්ලා වගේ the controller is the brain of the CNC system. CNC machine එකක system එකක තියෙන controller එක තමයි ඒකේ ප්‍රධානම කොටස. controller එකෙන් කරන්නේ මොකද? The controller completes the all important link between computer system and the machine mechanical component of the CNC machine. මේක තමයි ප්‍රධානම කාර්යය. controller එක මගින් වෙන්නේ link එක සම්බන්ධතාවයේ ගොඩනගන මොකද්ද? කම්පියුටර් එකයි මෙකැනිකල් කම්පෝනන්ට්ස් අතර ලින්ක් එක ගොඩනගනවා. ඊට පස්සේ එයාව ඒකේ තියෙන ඇක්සස් එහෙට මෙහෙට මූව් කරනවා. මොකද්ද මේ ලැබෙන සිග්නල් එයා කරන වැඩේ ඒ කන්ට්‍රෝලර් එක හරහා මොකද්ද එයා කරන්නේ? ඒව කන්වර්ට් කරනවා මෙකැනිකල් මෝෂන් එකක් බවට. යාන්ත්‍රික චලිතයක් බවට පත් කරලා ඒක මෝටර් අවුට්පුට් එකක් කරා මෝටර් අවුට්පුට් එකකින් මේවා එහාට මෙහාට කරන එක තමයි මෙන්න මේ කන්ට්‍රෝලර් එකෙන් කරන්නේ. The controller's primary task is receive signal from a computer or index මොකෙන් හරි ඒකෙන් එන සිග්නල් එක තේරුම් අරගෙන එයා those signal convert into mechanical motion through a motor output එක කරා අර ප්‍රෝග්‍රෑම් එක රන් කරන එක තමයි ඇත්තටම මේ කියවෙන්නේ. ඊළඟට මේ controllers ගත්තොත් එක එක වර්ගවල තියෙනවා. අපි සාමාන්‍ය CNC machine එකක් හඳුන්වන්නේ ඇත්තටම controller එකකින්. controller එක තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ controller එක කියන්නේ. මේක type of CNC controllers ගත්තොත් FANUC පාවිච්චි කරන සිනුමැරික් කියලා තියෙනවා. හයින් තියෙනවා. මසාක් තියෙනවා. මිත්සුබිෂි තියෙනවා. ෆාගෝ තියෙනවා. හාස් ලක්ෂ්‍ය නියුමරික් කියලා ඉන්දියාවෙත් මේ වෙනකොට යම්කිසි ප්‍රමාණයකට මේවා නිෂ්පාදනය කරනවා. නමුත් බහුතරයක් ගොඩාක් ජනප්‍රිය ඒවා තමයි ෆනුක් සිනිමරික් හයින් මසාක් මිත්සුබිෂි හාස් ඒ වගේ ඒවා තමයි ලෝකේ බහුලව පාවිච්චි කරන CNC controllers. මොකද මේවා හරහා ඉතා නිවැරදිව ඉහළ තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙන මේවා නිෂ්පාදනය. ඒතර මේවා තමයි අද වෙනකොට ලෝකේ නිෂ්පාදන සඳහා පාවිච්චි කරන බහුලව පාවිච්චි කරන controllers වර්ග. මීට අමතරින් තවත් තියෙනවා. right. ඒතර මේකේ මෙකැනිසම් එක ගත්තොත් සරලව හඳුන්වලා දෙන්නේ මොකද ඔයගොල්ලෝ සාමාන්‍ය දල අදහසක් ගන්න මැෂිනිස් ට්‍රේඩ් එකට සම්බන්ධ හැමෝම දන්නවා මේක බෙඩ් එක කියලා මැෂින් එක. තේරෙනවා ඒක. මේ මැෂින් එකේ යන්ත්‍ර මැස්ස කියලා අපි කතා කරන එක. එතකොට මේක මූව් වෙන්නේ මෙන්න මේ ස්ක්‍රූ එකේ. හැබැයි සාමාන්‍ය මැෂින් එකක සාමාන්‍ය මිලි මැෂින් එකක් ගත්තොත් මේ මිලි මැෂින් එකේ බෙඩ් එක. මේ මිලි මැෂින් එකේ බෙඩ් එක ගත්තොත් සාමාන්‍ය එක තියෙන්නේ මේකේ ලී ස්ක්‍රූ එක කියලා කියන්නේ. අපි ලී ස්ක්‍රූ එකේ තියෙන්නේ ඇත්තටම ඇක්මි පොඩක් තියෙන ගොඩක් වෙලාවට එහෙම නැත්නම් හතරස් මේ ස්ක්වයර් ත්‍රෙඩ් එකක් තියෙන. ඒකෙන් තමයි මූව් කරන්නේ. හැබැයි මේකේ තියෙන්නේ බෝල් ස්ක්‍රූ එකක්. බෝල් ස්ක්‍රූ එකක් තියෙන්නේ මොකද අපි දන්නවා අර අපේ හැන්ඩල් එක සාමාන්‍ය මැෂින් එකක මෙහෙම කරකවනකොට මොකද්ද වෙන්නේ මේකේ ප්ලේ එකක් තියෙනකොට අපි ප්ලේ එකේ බ්ලැක්ලෑෂ් එකේ පොඩි ප්ලේ එකක් තියෙනවා. ඒතර මේ ප්ලේ එක මේ අපි දෙන්නේ සිග්නල් එකක් නේ මේක මැෂින් එකට. මේ තියෙන්නේ රොටරි එන්කෝඩර් එක මේකෙන් තමයි මේ සර්වෝ මොටර් එක මේකට හයි කරලා තියෙන්නේ. සර්වෝ මොටරෙන් තමයි මෙයා ඒ යන්න ඕන දුර කරකවලා දෙන්නේ. ඒ කියන්නේ මේ x10ක් දුන්න x10 මෙහෙම එයා රේඛීය පැමිණෙන එක චලිතයක් බවට පත් කරලා මේක ඇතුළට කරකවලා ඉස්සර බෙඩ් එකේ එහාට මෙහාට මූව් කරන. එතකොට මේකේ අපි දෙනවා සිග්නල් එක මිලිමීටර් 10ක් කියලා. 10ක් කියලා දුන්නට අර ප්ලේ එක කරකුණොත් බෙඩ් එක යන්නේ නැහැ 10. ඒකින්ද තමයි මේකේ හැම වෙලාවෙම මේ බෝල් ස්ක්‍රූ එකක් හයි කරාට පස්සේ මේකේ ප්ලේ එක නැති වෙනවා. නැත්නම් අර නිකන් කරගෙන දුර අඩු වෙනවා. එතකොට අර අපි මිලිමීටර් 10ක් දුන්නොත් 10 මේක ඉස්සරහට ගමන් කරනවා. එතකොට මෙන්න මේකේ ඇක්සස් සාමාන්‍ය මිලි මැෂින් එකේ ඇක්සස් තුනක් තියෙනවා අපි දන්නේ. ඒ තුනටම ඇක්සස් සර්වෝ මොටර්ස් හරහා තමයි තියෙන්නේ. මොකද සර්වෝ මොටර් එකේ අපිට හිටි ගමන් සමහර වෙලාවට ධන පැත්තට යන්න වෙනවා, ඍණ පැත්තට යන්න. දෙපැත්තටම කරගෙන යනවා. ස්ටොප් කිව්වොත් ස්ටොප්. ආයි චුට්ටක් වෙලා කරකෙන්න බෑ. එහෙම වුණොත් බෙඩ් එක යනවා එහාට. ඒකින්ද තමයි මේ සර්වෝ මොටර්ස් පාවිච්චි කරලා තියෙන්නේ මේ මැෂින් එකේ හැම ඇක්සස් එකකටම. ඇක්සස් එකකටම. දැන් මේකේ මෙකැනිසම් එක ගත්තා මේ කන්ට්‍රෝලර් එකට අපි දෙනවා ප්‍රෝග්‍රෑම් එක. ඒක එනවා සර්වෝ මොටර් එකට. සර්වෝ මොටරෙන් කරන්නේ මොකද? අර බෝල් ස්ක්‍රූ එක කරකවනකොට මොකද්ද වෙන්නේ? බෝල් ස්ක්‍රූ එකට ඇටච් කරලා තියෙන්නේ ටේබල් එක මූව් වෙනවා. අපි දීලා තියෙන පොසිෂන් එක මූව් වෙනවා. ඊන පොසිෂන් සෙන්ස් බයි ද එන්කෝඩර් එකෙන් තමයි කොච්චරද පොසිෂන් එක යන්නේ කියන එක තීරණය කරන්නේ එන්කෝඩර් එක. ඊට පස්සේ ෆීඩ්බැක් එකක් දෙනවා අපව කන්ට්‍රෝලර් එකට මෙන්න මෙච්චර දුරක් ගිහලා ඒ ක්‍රියාවලිය තමයි මෙන්න මේ CNC මැෂින් එක සිද්ධ වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා කියලා කියන්නේ ඒක තමයි. ඊළඟට මේ තියෙන්නේ එක්සැම්පල් CNC මිල් පාර්ට්. මේ මිලින් කරපුවා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පාර්ට්ස් දිහා බැලුවෙන් පස්සේ මේවා සාමාන්‍ය මැෂින් එකක කරන්න සාමාන්‍යයෙන් අමාරුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන හවුසින් එක, මෙතන තියෙන මේ මෝල්ඩ් එක කැවිටි එකක්. ඒතර ඒ වගේ මේකේ පේනවා ඔයගොල්ලන්ට මේ 3D ගොඩාක් මේ 3D shape එකක් තියෙන්නේ මේකේ. ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් ඒවා නිම කරන්න බෑ අපිට සාමාන්‍ය මැෂින් එකක. මේක නිම කරන්න නම් අනිවාර්යයෙන්ම CNC ටෙක්නොලොජි හරි ඊට එහා ගිය ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා CNC මැෂින් එකක් හරි ඒ කියන්නේ මිලි මැෂින් එකක් හරි ඊට එහා ගිය ටෙක්නොලොජි එකක් තියෙන මැෂින් එකක් EDM එක වයර් කට් එකක් එහෙම නැත්නම් ලේසර් එකක් මොකක් හරි පාවිච්චි කරලා තමයි දැන් මේක කරලා මිල් කරලා තියෙන්නේ මිලින් මැෂින් එකේ.
ඊළඟට මෙතන තියෙන සර්කිට් බෝඩ් එකක් තියෙන්නේ මේ පරිපථ පූර්වයක් තියෙන්නේ මේක මේ කොටස් මෙන්න මේ විදිහට අයින් කරගන්න පාවිච්චි කරන්න මේ වගේ 2D එකවත් පුළුවන් මේ වගේ 3D එකවත් පුළුවන් මේ වගේ ගැඹුරු සහිත ලොකු ඒරියා එකක් මැෂින් කරන්නත් පුළුවන් මේ මැෂින් වෙන අවස්ථාවක් තියෙන්නේ CNC මිලින් එකක. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැන් අදහසක් තියෙනවා මේ වගේ සංකීර්ණ හැඩ පාවිච්චි කරන්න නම් කපන්න නම් CNC මැෂින් එකක් තාක්ෂණයේ තියෙන මිලින් මැෂින් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න වෙනවා කියන්නේ. මිලින් මැෂින් එකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක ගත්තොත් මිලින් මැෂින් ඒ කන්ට්‍රෝලර් වල තියෙන ප්‍රෝග්‍රෑමින් වර්ග දෙකක්. එකක් තමයි ISO ප්‍රෝග්‍රෑමින් මෝඩ් එක. තව තියෙනවා ඩයලොග් ප්‍රෝග්‍රෑමින් මෝඩ් එක කියලා. ඒ කියන්නේ දැන් ISO කිව්වට පස්සේ එකම සිස්ටම් එක තමයි ප්‍රෝග්‍රෑම් කරන්න පාවිච්චි කරන්නේ කොයි කන්ට්‍රෝලර් එකට. ISO නම් ඒ කන්ට්‍රෝලර් එක හදලා තියෙන ISO ස්ටෑන්ඩඩ් එකේ නම් ඒකේ පාවිච්චි කරන G කෝඩ් මේ පාවිච්චි කරන කෝඩ් සියල්ලම වලින් අපි තුමු G0 G බිඳුවයි කිව්වොත් ඒකේ හැම එකම කියන්නේ G බිඳුවෙන් එකම අදහස කියන්නේ. හැබැයි ඩයලොග් මෝඩ් එකේ මේක කරන්නේ මේ CNC පාලන පද්ධතිය කියන්නේ MCU machine control unit හදන කම්පැනිස් තමයි ඒක තීරණය කරන්නේ හදන වෙලාවට ඒගොල්ලෝ තමයි ඩයලොග් මෝඩ් එකේවද හදන්නේ ISO මෝඩ් එකේවද හදන්නේ කියන එක තීරණය කරන්නේ. ඩයලොග් මෝඩ් එකේ වෙලා තියෙන්නේ ඒකටම ආවෙනික වෙච්ච කෝඩ්ස් වර්ග තියෙනවා. ඒ කෝඩ්ස් වලින් තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. ප්‍රෝග්‍රෑම් එක කන්ට්‍රෝල් කරන්නේ. ඒතර ඒවා අපිට ඉගෙන ගන්න බෑ. අතරම ඒ කන්ට්‍රෝලර් එක බලලා තමයි අපිට ඒවා ඉගෙන ගන්න වෙන්නේ. මේකෙදි එහෙම නෑ. අපි එක කන්ට්‍රෝලර් එකක ඉගෙන ගත්තොත් ඒක දිගටම අපිට කන්ටිනියු කරන්න පුළුවන් ඕන කන්ට්‍රෝලර් එකකට. හැබැයි ඒ කන්ට්‍රෝලර් වලත් අපි මං ඉස්සෙල්ලා අර පෙන්නුව කන්ට්‍රෝලර් වර්ග කිහිපයක් ෆානුක් සිනිමැරික් එහෙම කීකේ. ඒතර ඒවැ ටෙම්ප්ලේට් වල පොඩි වෙනස්කම් තියෙනවා. ආකෘති වල පොඩි වෙනස්කම් තියෙන ප්‍රෝග්‍රෑම් ලියන්න පටන් ගන්න එක එන්ඩ් එක මැදදී සමහර තැන්වල පොඩි වෙනස්කම් තියෙනවා. ඒ අරෙන්න ලොකු වෙනසක් නැහැ. හැබැයි ඩයලොග් මෝඩ් එකේදී එකිනෙකට ඩයලොග් මෝඩ් නම් එකිනෙකට ගොඩක් වෙලාවට වෙනස්. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්තත් ඉගෙන ගන්න ඇත්තටම ISO මෝඩ් එකේ. එතකොට අපිට කොහේදී හරි හම්බුනොත් ඩයලොග් මෝඩ් එකේ කන්ට්‍රෝලර් එකක් අපිට වැඩ කරන්න පුළුවන්. මොකද ප්‍රෝග්‍රෑමින් මෙතඩ් එක අපි ඉගෙනගෙන තියෙන්නේ. රයිට්. ඊළඟට අපි ප්‍රෝග්‍රෑම් එකක් හදනකොට අපි මුලින්ම කරන්න ඕනේ ඒකට වර්ක් සීරෝ එකක් හදාගන්න. මේ තියෙන්නේ අපේ ජොබ් එක. අපි කරන්න යන පාර්ට් එක. මිලින් කරන්න යන පාර්ට් එක මේ ටූල් එක ඕලන්ට පේනවා. අපි දන්නවා ඇක්සස් තුනක් තියෙනවා ඕනම මිලින් මැෂින් එකට බේසිකලි ඇක්සස් තුනක් තියෙනවා. ඊට එහාට 5 ඇක්සස් තියෙනවා 7 ඇක්සස් තියෙනවා. දැන් ලෝකේ 9 ඇක්සස් කියන ඒවත් පාවිච්චි වෙනවා. නමුත් අපි කතා කරන්නේ මෙතනදී 3 ඇක්සස් මිලින් මැෂින් එකක් ගැන. මේකේ මේ අතර තියෙනවා. ඒ කියන්නේ අපිට සමාන්තර මේ අතර තියෙනවා x එක, අපින් ඉදිරියට තියෙනවා y එක, අපින් උඩ පල්ලෙහා තියෙනවා z එක. එතකොට මෙතන තමයි 0 එක විදිහට ගත්තොත් මේ 0 එකෙන් පල්ලෙහාට ඍණ වෙනවා z. මේ පැත්තට ධන වෙනවා. මෙතනින් මෙහෙට ධන වෙනවා x, මෙහෙට y ධන වෙනවා. මේ පැත්තට x ඍණ y ඍණ වෙනවා. එහෙම තමයි මේක වැදගත්ම කොටස තමයි වර්ක් එකේ 0 එක. විතර අපිට වර්ක් එකේ 0 එක ගත්තොත් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. අපි කණ්ඩාංග තලය කියන එක අඳුරනවා. කණ්ඩාංග තලයක මෙතන තියෙනවා x axis එක. මෙතන 0 එක ගත්තොත් මේ පැත්ත ප්ලස් අර පැත්ත මයිනස් මේ පැත්ත y ප්ලස් මේ පැත්ත y මයිනස්. මෙතන තමයි ඔරිජින් එක. නැත්නම් ඩේටම් පොයින්ට් එක කියන ඔරිජින් එක කියන නැත්නම් වර්ක් 0 එක කියලාත් අපි කියනවා. එතන අපේ වර්ක් පීස් එක මෙන්න මේ තලයේ උඩ තිබ්බොත් මේකේ දැන් තල හතරක් තියෙනවා. මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මේකේ හැපැත්ත එකක් තියෙනවා, මේ පැත්ත එකක් තියෙනවා. මේ හතරේ මැද තියන්න පුළුවන්. එහෙනම් වර්ක් පීස් එකට අපි ගත්තොත් 0 point කීයක් ගන්න පුළුවන්ද? අපිට නැත්තම් වර්ක් 0 ගන්න පුළුවන්. මේන්ලි හතරක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් මුලින්ම ගන්නවා මම පළවෙනි එක x ධන y ධන. රයිට්. ඊළඟට දෙවෙනි එක තමයි x ඍණ y ධන මේක වෙන්න ඕනේ. මේක ඊළඟට x ඍණ y ඍණ මේක x ධන y ඍණ. එතකොට මෙතන තිබ්බොත් වර්ක් පීස් එක මේ 0 point එක පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ජොබ් එකේ මේ point එක මෙතන තිබ්බොත්. මේකේ තිබ්බොත් මේ point එක පාවිච්චි වෙන්නේ. මෙතන තිබ්බොත් මේ point එක පාවිච්චි වෙන්නේ. මැද තිබ්බොත් ඒකේ ජොබ් එකක් අපි මෙතන මැද තිබ්බොත් මෙතනින් මෙහෙට x ධන වෙනවා. මේ පැත්තට x ඍණ වෙනවා. මේ පැත්තට x y ධන වෙනවා. මේ පැත්තට y ඍණ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට. දැන් මම ඉස්සලා හැඳින්නුවේ මේක. ඒ කියන්නේ අපි මේක නම් අපිට මැෂින් කරන්න තියෙන පාර්ට් එක මෙතන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන් තියෙන. මේක 0 එක විදිහට ගත්තොත් අනිවාර්යයෙන්ම මේක x ධන වෙනවා y ඍණ වෙනවා. මෙතන තිබ්බොත් ධන වෙනවා. මේකත් ධන වෙනවා. අපි මේක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රමය. නමුත් මොඩිෆිකේෂන් එකක් හරි මොකක් හරි ආවොත් අපි කරන්නේ ඒකට අදාළ එක සිලෙක්ට් කරගන්න. එතකොට මෙන්න මේක මෙතන 0 එක ආවොත් x ඍණ වෙනවා y ඍණ වෙනවා. මෙතන ආවොත් y ධන වෙනවා x ඍණ වෙනවා. රයිට්. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔරිජින් හතරක් හදා ගන්න පුළුවන් හැම වර්ක් පීස් එකෙම. ඊට අමතරව ඕගොල්ලෝ තේරෙනවා මෙතන මැද්දේ මොකක් හරි ඔරිජින් එක විදිහට අපි ගත්තොත් මේකේ මෙහෙට x ධන වෙනවා y ධන වෙනවා x ඍණ වෙනවා y ඍණ වෙනවා. එතකොට එහෙම ගන්නත් පුළුවන්. එතකොට ඔරිජින් පහක් හදන්න පුළුවන් සරලව අපිට වර්ක් පීස් එකේ. එතකොට අපි CNC කෝඩ්ස් ගැන කතා කරොත් එතන මේව හැම එකම ලියන්න වෙන්නේ කෝඩ්ස් හරහා CNC කෝඩ්ස් හරහා. එතකොට කෝඩ්ස් වලට මම කතා කරන්නේ මේ ISO කෝඩ්ස් ගැන. මොකද ඩයලොග් මෝඩ් එකේ ඒවා අපිට කතා කරන්න බෑ. ඒවා කන්ට්‍රෝලරෙන් කන්ට්‍රෝලරයට වෙනස් වෙනවා. මේකෙදි S කෝඩ් එක කියන්නේ හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ ස්ප්‍රින්ග් එකේ ස්පීඩ් එක දෙන්න. මේ ටූල් එක කරගෙන ඕනේ
විනාඩියට 1500. එහෙනම් S එකත් එක්ක 1500 කියලා දුන්නාන් පස්සේ එයා කැරකෙන්නේ නැහැ. S එකෙන් දන්නවා එයා 1500 තමයි මෙයා කැරකෙන්න කරකවන වෙලාවක කැරකෙන්නේ. කොයි වෙලාවක හරි. T නම්බර් එකත් එක්ක 1 කියලා දුන්නොත් අර මම පෙන්නු මැෂින් ටේබල් එකේ ටූල් ටේබල් එකේ පළවෙනි ටූල් එකේ එනවා. මේකත් එක්ක 5 කියලා දුන්නොත් T එකත් එක්ක 5 කියලා දුන්නොත් පස්වෙනි ටූල් එක ස්පින්ඩල් එකට එනවා. ඒ වගේ ටූල් එක චේන්ජ් කරන්න පාවිච්චි කරන කෝඩ් එක තමයි T කෝඩ් එක. F එක පාවිච්චි කරන්නේ ෆීඩ් රේට් එක හොයාගන්න. අපිට අවශ්‍ය වෙලාවට ෆීඩ් රේට් එක චේන්ජ් කරන්න ඕන නම් අපි F එක පාවිච්චි කරනවා. ඊට R එක පාවිච්චි කරනවා රේඩියස් වැලියු එකක් දෙන්න. අපිට කපන්න තියෙනවා මෙහෙම ලීනියර් ඇහිල්ල සර්කියුලර් ෂේප් එක. කවාකාර හැඩය. කවාකාර හැඩය කපන්න තියෙන වෙලාවට අපි පාවිච්චි කරනවා මෙන්න මේ R කෝඩ් එක. R එකත් එක්ක ඒ රේඩියස් එකේ අගේ දෙන්න. ඊළඟට අපි මෙන්න මේ G කෝඩ් සහ M කෝඩ් කියන ඒවා මේවා තියෙන එකයි ඇත්තටම. මේකට ස්පින්ඩල් එකට, මේකට ටූල් එකට, මේකට ෆීඩ් රේට් එකට, මේකට රේඩියස් එකට. හැබැයි මේවා තියෙනවා ගොඩාක් G කෝඩ් වලින් 99ක් තියෙනවා, M කෝඩ් වලින් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඒවා G0 දැන් මේකෙදි G0 කිව්වොත් G0 කියන්නේ රැපිඩ් යන්න කියන එක. රැපිඩ් යන්න කියන එක මේකෙදි ටූල් එක ටච් වෙන්නේ නැහැ කොහෙවත්. ටූල් එක තැන් තැන් වලට පොසිෂන් වෙන්න තමයි G0 පාවිච්චි කරන්නේ. G01 පාවිච්චි කරන්නේ ලීනියර් කපාගෙන යන්න. ඊළඟ G02 පාවිච්චි කරන්නේ ක්ලොක් සර්කියුලර් කපන්න ක්ලොක්වයිස් දකුණු පැත්තට කපාගෙන යන. ඒක උළුසේ කටු කරගෙන දකුණු පැත්තට කපාගෙන යන. වම් පැත්තට කපාගෙන යන CCW පාවිච්චි කරනවා G03. ඒ වගේ මේ මෙතන ඔයගොල්ලෝ පේනවා ඇති වැදගත් වෙන G කෝඩ් ටික මම කහ පාටින් highlight කරලා තියෙනවා. G40 41 42 43 44 49 කියන ඒවා ඊළඟට 54 කියන එකත් අතිශය වැදගත්. මේක අපි ඊළඟට කතා කරමු. ඊළඟට මේ තවත් තියෙනවා කීපයක්. ඊළඟට මේ workpiece coordinate system තියෙනවා 59 වෙනකම්. ඊළඟට cycle තියෙනවා 80 වල ඉඳලා 83 වෙනකම් සහ ඊට වැඩියෙන් තියෙනවා. මේ ටික තමයි වැඩිපුරම use වෙන්නේ. ඊළඟට absolute සහ incremental තියෙනවා. එතකොට ඊළඟට M කෝඩ් උත් ඒ වගේ M කෝඩ් වලත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකෙදි වැඩිපුර පාවිච්චි වෙන්නේ මේ 3 4 5 6 8 9 කියන ඒවා සහ 30 කියන එක බහුතරයක් පාවිච්චි වෙනවා. ඊළඟට මොකද්ද මේ G00 කියන්නේ? G00 කියන්නේ ඇත්තම rapid tool එක මෙන්න මේ වගේ මේ හැම වෙලාවෙම tool එක තියෙන උඩ work piece එකට වඩා G00. මොකද පොසිෂන් කරන්න තමයි පාවිච්චි කරන්නේ. තැන් තැන් වලට අරයි යන ටක් ගන්න. මොකද අපි හිමින් ගියොත් මේක මොන කාලෙද නැති වෙන්නේ. මැෂිනින් ටයිම් එක තමයි වැඩි වෙන්නේ. ඒකින්ද අපි කරන්නේ මේක tool එක G00 වල තමයි හැමතැනම අරයි යන්නේ කැපෙන්නේ නැති අවස්ථාවල. කොහෙට හරි තැන් තැන් වලට අරයි යනවා නම් work piece එක ඇතුලේ අපි පාවිච්චි කරන්නේ G00. G01 පාවිච්චි කරන්නේ ලීනියර් කපන්න. රේඛීය කැපීම සඳහා තමයි පාවිච්චි කරන්නේ. ඒක හැම වෙලාවෙම මැටීරියල් කපාගෙන යන්නේ. ඒකත් එක්ක අනිවාර්යයෙන්ම අපි ෆීඩ් රේට් එකක් දෙන්න ඕන. ෆීඩ් රේට් එකට තමයි ඒක රන් වෙන්නේ. ඊළඟට G02 කියන්නේ අපිට කපන අවස්ථාවක ලීනියර් කපාගෙන ගිහලා එකපාරට අපිට සර්කියුලර් හැඩයක් කවාකාර හැඩයක් කපන්න වෙන්න පුළුවන්. ඒක දකුණු පැත්තට තියෙනවා නම් අපි කපන්නේ G02 පාවිච්චි කරලා. G03 පාවිච්චි කරලා අපි කපන්නේ අර ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාව CCW කියන counter clockwise. ඒ පැත්තට කපන්න ඕන. අපි කපාගෙන යනකොට මේ පැත්තට කපන්න තියෙන curve එකක් ලීනියර් ගිහිල්ලා curve එකක් තියෙනවා නම් අපි එතනදී G03 පාවිච්චි කරනවා ඒ curve එක කපන්න. ඊළඟට M කෝඩ් වලින් ගත්තොත් වැදගත් වෙන එක තමයි M03. M03 කියන්නේ tool එක rotate කරනවා දකුණු පැත්තට. දැන් අර මම කියවනේ S කෝඩ් එකත් එක්ක ස්පින්ඩල් එකට ස්පීඩ් එකක් දෙනවා කියලා 1500 කියලා. 1500ත් එක්ක M03 කියලා දීපුවා මොකද්ද? 1500ට එයා කැරගෙන කොයි පැත්තට? දකුණු පැත්තට. ඒකට තමයි මේ M03 තියෙන්නේ. 4 තියෙන්නේ ඒක අනිත් පැත්ත. clockwise counter clockwise කරකවන. වම් පැත්තට කරකවන. M06 කියන්නේ tool එක change කරන්න T number එකත් එක්ක. අපි හිතමු T2 M06. ඒ කියන්නේ දෙවෙනි tool එක change වෙනවා. ඒකට තමයි command එක දෙන්නේ M06 වල. M30 කියන්නේ program එක ඉවරයි restart ආපහු මුලට යන්න කියන එක තමයි M30 වලින් කියන්නේ. ඊළඟට අපිට වැදගත් වෙන කොටසක් තමයි G41. 41 කියන්නේ cutter එක. ඇත්තටම අපි cutter එකක් දුන්නොත් cutter එකට tool එක 0 කරාට පස්සේ cutter එකෙන් හැම වෙලාවෙම program එකේ මේ tool path එකේ මැද්දට අපිට මෙයාව එහා පැත්තට offset කරගන්න ඕනේ. ඒ කියන්නේ cutter එකෙන් එළිය tool path එකෙන් එළියට offset කරගන්න ඕන. වම් පැත්තට offset කරගන්න ඕන. program එක ලියන්නේ අපි වම් පැත්තට නම් G41 දෙන්න ඕනේ. එතකොට G41 දීලා වම් පැත්තට ප්‍රෝග්‍රෑම් එක ලියනවා නම් ටූල් එක ඔෆ්සෙට් වෙන්නේ අපිට මිලිමීටර් 10 ටූල් එකක් කියන්නේ මෙහෙට 5යි මෙහෙට 5යි තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් එකේ. අපිට ඕනේ මේ පහත් මේ පැත්තට දාගන්න නම් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ වම් පැත්තට නම් 41 දීලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඕනේ. මේ තියෙන්නේ G කෝඩ් එකත් එක්ක XY දෙන්න ඕනේ 41 ඕනේ. එතකොට එයා එළියට ඔෆ්සෙට් වෙනවා. ඒ වගේම වම් පැත්තට ලියද්දී වම් පැත්ත ඊළඟට 41 වලදී දකුණු පැත්තට ලියනවා නම් අර පහ ඇතුළට ඔෆ්සෙට් වෙනවා. දැන් මේකේ දෙපැත්ත තියෙන. ඊළඟට 42 කියන්නේ දකුණු පැත්තට ලියනකොට මෙයා එළියට යනවා. ප්‍රෝග්‍රෑම් එක දකුණු පැත්තට කැපි මේ ස්ටාර්ට් පොයින්ට් එකේ ඉඳන් මෙහෙට දකුණට කැපිගෙන යන්නේ 42 දීලා ලියන්න ගත්තොත් ප්‍රෝග්‍රෑම් එක හදන්න ගත්තොත් මෙයා එන්නේ එළියට. ඒ වගේම තමයි එයා 42 වලින් ලියලා වම් පැත්තට නම් ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ එයා ඒ ටූල් රේඩියස් එක ඔෆ්සෙට් කරගන්න ඇතුල් පැත්තට. මේක තමයි කටර් කම්පෙන්සේෂන් කියන්නේ. මේ 41 42 කියලා දීලා තියෙන දෙකම කැන්සල් කරන්නේ 40 වලින්. ඊළඟට
කට කම්පන්සේෂන් එක දෙන්න ඕනේ ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකට දුන්නට ප්‍රමාණ ටූල් එකේ ප්‍රමාණය දෙන්න ඕන සයිස් එක දෙන්න ඕන මේ ටූල් ටේබල් එක මැෂින් එකේ තියෙන ටූල් ටේබල් එක ඕපන් කරලා ඒකේ මේ ඩයිමෙන්ෂන් ගැන ඩයිමීටර් එක ගැන තියෙන ජියොමෙට්‍රි එකට තමයි දෙන්න ඕන ටූල් එකේ හයිට් එක දෙන්න ඕන මෙන්න මේ ජියොමෙට්‍රි එකට මොකද ටූල් හයිට් ගැන තියෙන ජියොමෙට්‍රි එකට ඊළඟ ටූල් ලෙන්ත් කම්පන්සේෂන් ගත්තොත් මේක තමයි රෙෆරන්ස් ටූල් එක. මේ රෙෆරන්ස් ටූල් එකට 0 කරා පස්සේ අපි තුන් ටූල් අපි හතරක් පාවිච්චි කරනවා. මේ පළවෙනි ටූල් එකට මේක 0 කරා. 0 කරලා ඊළඟ දෙවෙනි ටූල් එක කොච්චරද කියලා දෙන්නේ. දෙවෙනි ටූල් එක ගහලා මේක ටච් කරාන් පස්සේ ඒක මේකට වඩා පාත වෙන්න පුළුවන් උඩ වෙන්න පුළුවන්. ඒතර ප්ලස් හරි මයිනස් හරි කොච්චරද කියන එක ඒ කියන්නේ මෙන්න මේකත් එක්ක මේකට සාපේක්ෂව රෙෆරන්ස් ටූල් එකට සාපේක්ෂව මේ ටූල් එකේ වෙනස කොච්චරද කියන එක තමයි දෙවෙනි ටූල් එකේ උස වෙන්නේ. මේ ටූල් එකට සාපේක්ෂව මේ ටූල් එකේ වෙනස කොච්චරද කියන එක තමයි තුන්වෙනි ටූල් එකේ උස වෙන්නේ. දෙවෙනි ටූල් එක තුන්වෙනි ටූල් එක හතරවෙනි ටූල් එකේ ටච් කරාන් පස්සේ මෙතනම ගෙනහැල්ලා මේ ටූල් එක ටච් කරාම මුලින්ම ටච් කරාට අතරේ වෙනස තමයි මේ ටූල් එකේ හයිට් එක. ඒක ප්ලස් වෙන්න පුළුවන් මයිනස් වෙන්න පුළුවන්. මේක දැන් මයිනස් මේකෙන් පල්ලෙහාට ගිහිල්ලා. ඒතර මයිනස් එකක් තමයි මේක උස වෙන්නේ. මේකේ ටූල් හයිට් එක වෙන්නේ ප්ලස් එකක්. මොකද මේ ලෙවල් එකට වඩා උඩින් තියෙන. මේ අතර ગેප් එකක් තියෙන. එහෙනම් මේක ප්ලස්. මේකේ උස ප්ලස් එක. මේකත් දෙන්නේ අර මම ඉස්සල්ලා පෙන්නපු ටූල් මෙන්න මේ ටූල් ටේබල් එකේ ටූල් එකේ ටූල් හයිට් කියන ජියොමෙට්‍රි එකට තමයි මේ තියෙන්නේ. මේ දීලා තියෙන ටූල් තුනක් පළවෙනි ටූල් එක දෙවෙනි ටූල් එක තුන්වෙනි ටූල් එක ඒවා ඍණ 10 ඍණ 15 ඍණ 13. ඒ කියන්නේ අරවා ඔක්කොම රෙෆරන්ස් ටූල් එකට වඩා ඔක්කොම තියෙන්නේ පල්ලෙහෙන් කියන එක. ඊළඟට ඇබ්සලූට් සහ ඉන්ක්‍රිමෙන්ටල් ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට අපි අනිවාර්යයෙන්ම එක්ක ඉන්ක්‍රිමෙන්ටල් ලියන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඇබ්සලූට් ලියන්න. ඒ කියන්නේ සාපේක්ෂ කණ්ඩායම් ක්‍රමයට හෝ නිරපේක්ෂ කණ්ඩායම් ක්‍රමයට. අපි බලමු ඒක මොකක්ද කියලා. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙතන 0 එකක් තියෙනවා. මෙතන තමයි මේ වර්ක් පීස් එකේ 0 එක. මෙන්න මෙතන. මේ 0 එකේ ඉඳන් ෆස්ට් පොයින්ට් එකට එනවා, සෙකන්ඩ් පොයින්ට් එකට එනවා, තර්ඩ් පොයින්ට් එකට එනවා. මොකද්ද? ටූල් එක. මෙතන පළවෙනි පොයින්ට් එකට එනවනම් මේක ඇබ්සලූට් නම් මේ 0 එකේ ඉඳලා පළවෙනි එකට යනවා x10 y10. x10 y10. දෙවෙනි එකට එනකොට x30යි y20යි. y20යි x30යි. ඊළඟට තුන්වෙනි පොයින්ට් එකට එනකොට x50යි y30යි. x50යි y30යි. මේක මොකද එතකොට හැම පොයින්ට් එකම අපි කිව්වේ කොතනින්ද? මෙන්න මේ රෙෆරන්ස් පොයින්ට් එක නැත්තම් මේ 0 එකේ මෙතන ඉඳගෙන. එහෙනම් අපි ඉන්ක්‍රිමෙන්ටල් කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේකෙන් ඉඳන් මෙතනට ආවා මෙයාව ඇතෑරියා මෙතන ඉඳන් මෙතනට ගියා මෙයාව ඇතෑරියා මෙතන ඉඳන් මෙතනට ගියා. එහෙමයි මේක ඉන්ක්‍රිමෙන්ටල් කියලා කියන්නේ. ඒ කියන්නේ සාපේක්ෂ. මේකට සාපේක්ෂව තමයි අනිත් තැනට යන්නේ. දැන් මේ පටන් ගන්නවා 0 0 එකේ බිඳුවයි බිඳුවයි. පළවෙනි එකට යනවා x10යි y10යි. x10යි y10යි. දෙවෙනි එකට යනකොට මොකද වෙලා තියෙන්නේ? x20යි. මෙතන ඉඳන් ගත්තොත් x කීයක් තියෙනවද? 30ක් තියෙනවා. මෙතන ඉඳන් කීයක් තියෙනවද? 30 නම් මේ 10 ඇතෑරියා. එතකොට 20යි. ඒ කියන්නේ x20යි. y මෙතන ඉඳන් මෙතනට ගියා. ඉස්සෙල්ලා ගත්තේ අපි 0 එකේ ඉඳන් මෙතනට. එතකොට 0 එක වෙනස් වෙනවා. රයිට්? එතකොට මේක බලන්න මේකේ ඉන්ක්‍රිමෙන්ටල් ඇබ්සලූට් මේකෙත් පෙන්නලා තියෙනවා මේ මැද 0 පොයින්ට් එක අරගෙන. මේකෙත් ඒ විදිහම තමයි තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට හොඳින් අධ්‍යයනය කරොත් තේරෙනවා මේකේ ඉන්ක්‍රිමෙන්ටල් ඇබ්සලූට්. ඉන්ක්‍රිමෙන්ටල් කියන්නේ හැම වෙලාවෙම 0 එකේ ඉඳලා තව තැනකට ගියාන් පස්සේ එතන ඉඳලා තමයි ඊළඟ ඩිමෙන්ෂන් එක කියවන්නේ. ඇබ්සලූට් කියන්නේ 0 එකේ ඉඳලා හැම තැනම වටේම ගිහිල්ලා එන්නේ 0 එකේ ඉඳන් ඩිමෙන්ෂන් කියවල. ඒක තමයි ওই දෙකේ වෙනස. ඊළඟට මේ කොමන් ෆෝමැට් එක මෙතින් බ්ලොක් එකක්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට මෙන්න මේ කම්පෝනන්ට් හැම බ්ලොක් එකකම එකක් හෝ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ N50 කියන්නේ බ්ලොක් එකේ නම්බර් එක. G කෝඩ් එක මොකක් හරි තියෙනවා. XY කෝඩිනේට් එකක් තියෙනවා. එක Z එකේ කෝඩිනේට් එකක් තියෙනවා. එක ෆීඩ් රේට් එකක් තියෙනවා. එක ස්පිනල් ස්පීඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් T නම්බර් එක ටූල් නම්බර් එකක් තියෙනවා. එහෙම නැත්නම් M කෝඩ් එකක් තියෙනවා. මේ කියන කෝඩ්ස් වර්ග මොනවා හරි එකක් තියෙනවමයි බ්ලොක් එක. මේ වගේ බ්ලොක් ගොඩක් හැදිච්ච එක තමයි ප්‍රෝග්‍රෑම් කියන්නේ. මේ වගේ බ්ලොක් සෙට් එකකට තමයි ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ ඩ්‍රෝයින් එකට අදාළව ප්‍රෝග්‍රෑම් එකක් හදන්න යන්නේ. මේක තමයි අපි ප්‍රෝග්‍රෑම් එක. අපි මුලින්ම ප්‍රෝග්‍රෑම් එකක් ගත්තට පස්සේ මේ ජොබ් එකක් කරන්න යනකොට CNC මැෂින් එකක වුණත් මොන මැෂින් එකේ වුණත් අපිට හම්බෙන ඩ්‍රෝයින් එක මුලින්ම කියවලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම කාර්යය. ඒතර මේකේ තියෙන්නේ මෙන්න මේ කන්ටුවර් එක තමයි අපිට කපන්න තියෙන්නේ. මෙන්න මේ හැඩේ තියෙන එකක්. දැන් මෙතන ගත්තොත් මෙන්න මේක තමයි මේකේ රෝ මැටීරියල් එක. මේක තමයි මේකේ ෂේප් එක. මෙන්න මේ ෂේප් එකට අවසානයේ අපේ වැඩ කොටස ඉවර කරගන්න ඕනේ. මේක තමයි අපිට තියෙන ටාස්ක් එක. මේක තමයි අපිට තියෙන කාර්යය. මේ CNC මිලින් පාර්ට් ප්‍රෝග්‍රෑම් එකක් අවසානයේ නිපද වෙන්න ඕනේ. මොකටද? මෙන්න මේ ජොබ් එක කම්ප්ලීට් වෙන විදිහට. එතකොට අපි බලමු කොහොමද මේක කරන්න කියලා. එතකොට මුලින්ම අපි ඇත්තටම මුලින්ම කරන්න ඕනේ work 0 එකක් හදාගන්න. work එකට 0 එකක් හදාගෙන තමයි ප්‍රෝග්‍රෑම් එක. ඒතර work 0 එක හදනකොට අපි කන්සිඩර් කරන්න ඕනේ හැම වෙලාවෙම මේ ප්‍රෝග්‍රෑම් එක පිළිහිටලා තියෙන්නේ යන්නේ කොහෙද? ඒතර ඒ අණුව තමයි මැෂින් එකේ තියෙන පහසුකම් මොනවද? ඒ අණුව ඔක්කොම කල්පනා කරලා තමයි work 0 එකක් ගන්න. සාමාන්‍යයෙන් අලුත් work piece එක නම් අපි ගන්නේ සාමාන්‍ය x y කියන එකේ තමයි ගන්න. නැත්තම් මැද ගන්නවා ගොඩක් වෙලාවට. ඒ දෙකෙන් එකක් තමයි මේ වගේ මුළු වල අර මං ඉස්සෙල්ලා පෙන්නපු ඒවා ගන්නෙ නැහැ. ගන්නේ ගොඩක් වෙලාවට මොඩිෆිකේෂන් එකක් එහෙම මොකක් හරි කරන වෙලාවට තමයි ගොඩක් වෙලාවට ගන්න. දැන් G54 කියන්නේ
මොකද්ද? workpiece coordinate system. මේ තියෙන workpiece coordinate system එක. workpiece coordinate system කියන්නේ අපිට G54 වල අපි x1 y1 0 කරනවා. 0 කරලා ඒ ප්‍රෝග්‍රෑම් එකට දෙනවා G54 කියලා. තව ජොබ් එකක් ඒකට අල්ලත හැකි. ඒකේ G55 කියලා දීලා ඒකට x1 y1 0 කරනවා. ඒතර අපි මේ වගේ අපිට 54 ඉඳලා 59 වෙනකම් workpiece 6කට එක සැරේ coordinate system හදන්න පුළුවන්. ඒ හැම එකකින්ම කරන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් 56 එක open start කරොත් මේකට අපි 0 එක හදලා තියෙන මැෂින් එකේ. එතකොට එයා ඇහිලා කැපෙන්නේ මේක. මේ ප්‍රෝග්‍රෑම් එක තමයි රන් වෙන්නේ. 58 වලට එකක් හදුවොත් ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ඇහිලා රන් වෙන්නේ මේ මෙන්න මේ මැටීරියල් එක තමයි කැපෙන්නේ. ඒකට අදාළ ප්‍රෝග්‍රෑම් එක තමයි එතන රන් වෙන්නේ. එතකොට අපිට ඕනම වෙලාවක ප්‍රෝග්‍රෑම් 6කට එක සැරේ හදලා තියන්න පුළුවන් coordinate කරලා workpiece එක. එතකොට මේ workpiece එකේ 0 point එක හදන්න මෙන්න මේ වගේ h finders පාවිච්චි කරන මම හිතන්නේ මේවා ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය basic course වලත් manual machine වල කරනකොට මේවා තියෙනවා touch sensors කියන ඒවා දන්නවා මේකේ roll touch වුණාට පස්සේ මේකේ beep එකක් alarm එකක් එක්ක light එකක් පත් වෙනවා. එතකොට එතන තමයි අපි 0 එක කියලා දන්නවා. ඊළඟට මේක ඇහලා වර්තමානයේ පාවිච්චි කරන ගොඩාක් නව තාක්ෂණයක දෙච්ච උපාංගය probe එක කියන්නේ probe එකෙත් මෙයා touch වෙච්ච ගමන් මෙයා අයින් වෙනවා. එතකොට ඒ තාක්ෂණයේ machine එකේ තියෙනවනම් තමයි අපි පාවිච්චි කරන්නේ probe එකක්. එතකොට ගොඩාක් වෙලාවට අපි දන්න CMM machine වගේ ගොඩාක් මේ ටෙක්නොලොජි එක ඉහළ. ඒ කියන්නේ coordinate measuring machines වල වගේ props තමයි පාවිච්චි කරන්නේ. අපි එක sample job එකක් හදලා ඉවරලා workpiece එකක් මොකක් හරි product එකක් කරලා ඉවරලා ඒකේ dimensions check කරන්න මුලින්ම මේ probe එකක් ආධාරයෙන් කරගත්තු CMM machine එකෙන්. එතකොට මේ probe එකකින් තමයි ඒවා dimension අරගෙන report එකක් අරගෙන ඒකේ report එකේ හරියට අපේ තියෙන tolerance වල තියෙනවා තමයි අපි ඒක production වලට යවන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවලත් මේ props කියන ඒවා පාවිච්චි කරනවා. ඊට අමතරින් අපි පාවිච්චි කරන දැන් වර්තමානයේ laser pointer එකක් පාවිච්චි කරනවා. non contactor method එකක් කරම මුලින් කිව්වා වගේ මේ work එක 0 කරගන්න. එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකක් කරන්නදී මුලින්ම දෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකට ප්‍රෝග්‍රෑම් නම්බර් එක. ප්‍රෝග්‍රෑම් නම්බර් එක මම මේකේ දීලා තිනවා. අපි මම මේ ෆනුක් සීරීස් එකට සමාන එකක් මෙතනදී පාවිච්චි කරන්නේ. මේකේ O නම්බර් එකෙන් තමයි පටන් ගන්නෙ. O අක්ෂරයෙන් තමයි පටන් ගන්නෙ ලෙටර් එකෙන්. ඊට පස්සේ නම්බර් එකක් දෙනවා. මේකේ මම 1000 කියලා දීලා තියෙනවා. එතකොට මුලින්ම දෙන්න ඕනේ G40 49 80 කියලා. ඒ කියන්නේ G40 කියන්නේ cut compensation cancel අපි දානවා. G49 කියන්නේ අපේ tool height එකක් දුන්නානේ. ඒ tool height එක පරණ තියෙන height සේරම cancel ගන්න. G80 කියන්නේ pocket ඒ කියන්නේ can cycle cancel කියන්නේ මොනවා හරි drilling වලට අදාළව cycles නැත්නම් මොනවා හරි කෙටි ක්‍රම තියෙනවා drill කරන්න. ඒ තියෙන කෙටි ක්‍රම සියල්ලම මේකේ කලින් ප්‍රෝග්‍රෑම් වල දීලා තියෙනවා නම් ඒවා සේරම cancel වෙනවා. ඊළඟට 49 වල ඉස්සෙල්ලා කිව්වා වගේ tool height මොනවා හරි දීලා තියෙනවා ඒවත් cancel වෙන 1 2 3 ඕන tool එකකට ඒක load කරන්න පුළුවන් ඕනම tool සංඛ්‍යාවකට ඒකේ දීලා තියෙන පරණ compensation සියල්ලම cancel කරන්න තමයි G40 49 සහ 80 කියන ඒවා දෙන ප්‍රෝග්‍රෑම් එක start එකේ. right ඊළඟට අපි කරන්න යන්නේ මොකද G28 G91 Z0 X0 Y0 ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට මුලින්ම කරන්න ඕනේ මැෂින් එක රෙෆරන්ස් යවන්න ඕනේ මැෂින් එක තියෙන තැන ඉඳලා මැෂින් එකේ හෝම් පොසිෂන් එකට යවලා තමයි අපි අපව ප්‍රෝග්‍රෑම් එකට ගන්න. ඒක යවන්න පාවිච්චි කරන කෝඩ් එක තමයි G28 කියන්නේ. එතකොට 91 කියන්නේ ඉන්ක්‍රිමෙන්ටල්. එතකොට අපි ඉන්ක්‍රිමෙන්ටල් කියන්නේ මොකද? තියෙන තැන ඉඳලා ඩිමෙන්ෂන් ගන්න. එතකොට තියෙන තැන ඉඳලා එයා යනවා ආපහු එයාගේ 0 පොයින්ට් එකට මැෂින් එකේ. X එකක් යනවා Y එකක් යනවා Z එකක් යනවා. right ඊළඟට අපි tool එක change කරගන්නවා program එක පටන් ගන්නකොට දැන් මේවා කපන්න ගන්න tool එක change කරගන්නවා tool change number 1 tool n මේකේ පාවිච්චි කරනවා අපි n mill එක 12 කියලා දාලා තියෙන්නේ ඕන tool එකක් මේකට හරියන tool එක තමයි select කරගන්න ඕනේ drawing එක බලලා start එකේදී. එතකොට ඒක machine එකට high කරලා තියෙනවා අපි call කරනවා T1 කියන tool number එක M6 වලින් තමයි අපි call කරන්නේ. ඊළඟට මේකට ස්පින්ඩල් එකට ස්පීඩ් එකක් දෙනවා. අර මම කියන්නේ S කෝඩ් එකෙන් දෙන්නේ ස්පින්ඩල් එකට ස්පීඩ් RPM එක කියලා. ඒතර මේකේ 1000යි දීලා තියෙන්නේ. 1000 කැරකෙන්න කියන්නේ කොයි පැත්තටද ඒකද? මේකේ ෆෘට්ස් තියෙන පැත්ත අනුව තමයි අපි ටූල් එකේ ෆෘට්ස් තියෙන පැත්ත අනුව තමයි කැරකෙන්නේ. මේක M03 දකුණු පැත්තට කැරකෙන්න කියලා. right? ඊළඟට ඒ ටූල් එකට මේ ස්පින්ඩල් රොටේෂනල් ස්පීඩ් එක දෙන්න මෙන්න මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්නේ. මේක ඔයගොල්ලෝ දන්නවා. මේ V n සමානයි V වැඩි කිරීම 10 බෙදීම 5D. ඒ කියන්නේ D කියන්නේ tool diameter එක, V කියන්නේ cutting speed එක. මේක material comparison chart එකකින් ගන්න පුළුවන්. ඒතර නැත්නම් ලෝහ නිෂ්පාදකයා මේක දෙනවා. ඒතර හදලා ගන්න speed එක තමයි අපි RPM එක කියලා කියන්නේ. ඒ RPM එකට අරගෙන අපි machine එකට program එකට add කරනවා. මේ ගත්ත example කිහිපයක් තියෙන්නේ. මේ diameter එක 60 වෙනකොට speed එක කීයද? 45 වෙනකොට කීයද? diameter එක 30 වෙනකොට කීයද? එයාකොට හොඳට පේනවා මේ 60 වෙනකොට speed එක අඩු වෙනවා. tool එකේ ස්කම්බේ වැඩි වෙනවා. tool එකේ speed එක rotational speed එක අඩු වෙනවා. මේ ඊළාට තව ටිකක් වැඩි වෙලා තියෙනවා ඊට වඩා අඩු වෙනකොට ඊටත් වඩා අඩු වෙනකොට ඊට වඩා වැඩි වෙලා තියෙනවා. අපි දන්න ටූල් එක පොඩි වෙන්න අඩුයි ටූල් එක පොඩි වෙන්න ස්පින්ඩල් ස්පීඩ් එක වැඩි වෙනවා. ඊළාට අපි G54 වලින් මේක 0 කරන්නේ G90 වලින් X10 Y10 මෙන්න මෙතනට එන්න කියනවා. මුලින්ම කපනවා. right ඊට පස්සේ ඍණ right ඊට පස්සේ G43 වලින් Z එක අර G43 වලින් මොකද දෙන්නේ ටූල් එකේ
height එක tool height එක දෙනවා. tool height එක දීලා ඉවරලා Z එක 200 විතර නවත්ත ගන්න. ඒ කියන්නේ tool එක එන speed එක. මේ එන තැන position එක 200 නවත්ත ගන්න. ඊළඟට තියෙනවා G00 වලින් Z එක 50ක් වෙනකම් මේ point එකට ගන්න. අරගෙන M8 එක කියන්නේ coolant එක on කරන. coolant එක on කරන command එක දෙන්නේ M8 වලින්. ඊළඟට G01 එකෙන් Z එක depth කරනවා කීයද? 5ක්. 5ක් depth කළා. ඒ අතරේ feed rate එක ඒ කැපාගෙන යන වේගය feed rate එක කියන්නේ කැපුම් වේගය මිනිත්තුවට මීටර වලින් අපි 100ක් දෙනවා. ඊළඟට G41 වලින් කටර එක offset කරන කොහෙටද? ඒතර D එකත් එක්ක combine වෙනවා link වෙනවා. මොකද tool table එකකට D1 කියන්නේ tool number 1 කියන එක. tool number 1 එක offset වෙනවා දැන් කොහෙටද? එළියට G41 වල. මොකද අපි මේ පැත්තට යන්නේ program එක. වම් පැත්තට. ඊළඟට x 5ක් යන්න කියනවා y එක තියෙන තැනම තියෙනවා. y x 5ක් යන්න කියන එක කියන්නේ මෙතනට යනවා. tool එක x 5ක් යනවා feed rate එක 10යි. ඊළඟට y එක 95ක්. ඒ කියන්නේ first position එකට යනවා 95ක්. ඒත මෙතන දාන්න ඕගොල්ලෝ මෙතන ඉඳන් මෙතනට ගත්ත දැන් මේක absolute නේ ලියන්නේ. මෙතනට 95. මේ සම්පූර්ණ 100යි. මෙතන ප්‍රමාණය 5යි. එහෙනම් මෙතනට 95යි. ඊළඟට දෙවෙනි coordinate එක x එක යන්න කියන 85ක්. මෙතන ඉඳලා 5යි. මෙතන 5ක් ඇතෑරෙනවා. ඊළඟට 85යි. මෙතන ඉඳලා මෙතනට ගත්තා. ඊළඟට දැන් තියෙන radius එකක්. radius එක කපන්නේ කොහොමද? radius එකේදී හැම වෙලාවෙම මුලින්ම දෙන්නේ end point එක. end point එක x එක කීයද? 95යි. x එකේ end point එක 95යි. ඊළඟට x එක 95යි. මෙතන තමයි end point එක x එකේ. y එකේ 85යි. ඒ කියන්නේ 10යි 5යි අඩු වෙන පස්සේ 85යි end point එක. r එක දුන්නා ඊට පස්සේ r එකෙන් radius value එක යා count කරගන්න. ඊළඟට y එක ආපහු වෙන්න කියන 5ක් වෙනකන් x එක එතනමයි. x එක 85යිමයි. x එක 95යිමයි. උඩ එකේ තියෙන මෙතන 85 y එක එනවා 5ක් වෙනකන්. ඊළඟට x එක 30 වෙනකන් එනවා. මෙතන 5යි radius එක 25යි 30යි. මෙන්න 30 වෙනකන් x එක එනවා. y එක තියෙන්නේ මේ තීච්ච තැනමයි කීයද? y එක තියෙන්නේ 85යිම. දැන් එන්නේ linear G01 වල. දැන් ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති සැරෙන් සැරේ change වෙන. මෙතන G02 වුණා ආයි 1 වුණා. දැන් 1 වෙලා තියෙද්දි ආයි coordinate දෙකක් විතරක් දීලා ඉන්න G code එකක් දීලා නැහැ. ඇයි? එතකොට එයා ගන්න උඩ එක තමයි කියවන්නේ. G1 වල තමයි එන්න ඕනේ කියලා. ආයි change කරන්න ඕන නම් අපේ G1 එක change වෙනවා නම් අපි දෙනවා ඒ code එක. දුන්නාට පස්සේ ආයි යන්නේ ඒකේ. ආයි change වුණා 1 වලට ආයි G code එකක් ඒ වෙනුවට දුන්නා. right? එහෙම තමයි G code මාරු වෙන්නේ. මොකද හැම එක දිගටම ආපහු මේ repeat වෙනවා නම් එකම code එක. එතකොට අපිට ආයි දෙන්න ඕනේ නැහැ. coordinate එක දුන්නාම ඇති code එක දෙන්න ඕනේ නැහැ. ඊළඟට තියෙන්නේ G03 වලින් මේ මොකද G03 දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද මේක වම් පැත්තට කැපෙන්නේ. වම් පැත්තට කැපෙනවා. වම් පැත්තට කැපෙනවා කියන්නේ G03 end point එක කීයද? x එක 5යි. end point එක y එක කීයද? මෙතෙන්ද මෙතනට මේ radius එක 25යි 5යි 30යි. r value එක කීයද? 25යි. ඒතර මෙයා ගානට circle එක කපාගෙන circle එක කපාගෙන මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? tool එක G03 දැන් කරන්න ඕනේ මුලින්ම කරන්න ඕනේ cut compensation එක cancel කරන්න. අර අපි මුලින් දීපු offset එක, ඒ කියන්නේ මෙහෙට එළියට offset වෙනවා කියන එක cancel කරන G40 දීලා M9 වලින් කියන්නේ coolant එක අර මුලින්ම coolant එක අපි M8 වලින් on කරානේ. on කරපු coolant එක මෙතනදී off කරන M9 වලින්. මොකද අපිට කපලා ඉවරයි අපිට coolant ඕනේ නැහැ. ඊළඟට තියෙන්නේ G49 එකෙන් මොකද්ද කරන්නේ අපි? මම මුලින්ම කිව්වා G40 වලින් මේ මුලින් කරපු එක ආපහු අවසානෙත් කරන මොකද්ද? tool length compensation cancel කරනවා. Z එක ඒ අතරේ ගන්න කීයක්ද? උඩට 200ක්. Z tool එක අයින් කරගන්න මෙහෙම තියෙන workpiece එකේ තියෙන tool එක මෙහෙම අයින් කරගන්න උඩට. මුලින්ම අයින් කරගන්න හැම වෙලාවෙම x එකවත් y එකවත් නෙවෙයි මුලින්ම අයින් කරගන්න ඕනේ. Z එක තමයි හැම වෙලාවෙම program එක ඉවරුනට පස්සේ. ඊළඟට දෙවෙනි tool එක change වුණා. දෙවෙනි tool එක change වෙලා මෙයාගේ අපි බලමු අවසානයේ තියෙන්නේ මෙන්න මේක program එක drilling program එක තියෙන්නේ. drilling program එකේදී දෙවෙනි tool එකට change වුණා M6. ඒකට අපි spindle speed එක දීලා තිනවා 1000ක්. ඊළඟට x එක 50යි y එක 50 මෙතන තමයි drill කරන්න තියෙන්නේ මැද්දේ. CI කියන්නේ මැද x එක 50ක් එනවා. y එක 50 ගියන් පස්සේ මැද set වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කට මෙන්න මේ pocket එකෙන් ඒ කියන්නේ can cycle G7399 කියන එකෙන් අපි drilling එක start කරනවා. Z කොච්චරක්ද මේක total depth මේකේ pass through යනවා සම්පූර්ණයෙන්ම විදෙනවා. එතකොට මිලිමීටර් 15ක් depth එනවා. ඊළඟට R3 Q3 කියන්නේ 3 ටක් එක සැරේකට අපි විදිනකොට ඇත්තටම විදිනකොට ටක් ගාලා විදගෙන යන්නේ නැහැ. පොඩ්ඩක් විදිනවා අපහ උඩට කරනවා ආයෙ විදිනවා. එහෙම. ඒතර Q එකෙන් කියන්නේ ඒ එක සැරේකට කොච්චරක් විදිනවා. 3ක් විදිලා ආයෙ 3ක් ඉස්සෙනවා. 3 ටක් එකේ. ආයෙ 3ක් විදිලා ආයෙ 3ක් ඉස්සෙනවා. එහෙම තමයි විදගෙන ගිහිල්ලා අවසානයේ G80 වලින් මෙයාව cancel කරනවා. ඒ කියන්නේ මේ on කරපු cycle එක off කරනවා. off කරලා coolant එකත් off කරලා G00 වලින් Z එක tool එක උඩට ගන්නවා. M05 දීලා tool එක නවත්තනවා. ඊළඟට M30 වලින් program එක restart කරනවා. මේක තමයි කිව්ව program එක.
අපි සම්පූර්ණ සකසගත්තු ප්‍රෝග්‍රෑම් එක මේ තියෙන්නේ. මෙන්න මේ ඩ්‍රොයින් එකට අදාළව කරේ. අපිට කැම් සිස්ටම් එකක් ඕන පාවිච්චි කරලත් මේක කරන්න පුළුවන්. ඊළඟට මේ වගේ කම්පියුටරෙන් දෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක CNC තාක්ෂණ පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගන්න තියෙනවා. එතකොට මේ දේ හොඳින් ඉගෙන ගත්තා කියලා මම ඔබ සියලු දෙනාම විශ්වාස කරනවා. සියලු දෙනාටම සුවපත් වෙන්න.